අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල්මෑණිවරු වර ප්‍රමුඛ ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් හැමදෙනාම අද මේ වටිනා පොහොය දවසේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ටිකක් අහලා තේරුම් ඉගෙන ප්‍රතිපත්ති ධර්මයේ එසෙන්නට විශේෂයෙන්ම අද ඇසල ප්‍රොෆෙසර් පොහොය මේ ශාසනයේ අතිශයම වටිනා සිද්ධාන්ත රාශියක් සිදු වෙච්ච පොය. ඒ අතින් අපිට ප්‍රධාන වශයෙන් මතක් කරගන්න පුළුවන් බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය, ඒ වගේම ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කපවත්තන සූත්‍රය වගේ විශේෂ සිද්ධාන්තයන් සිදු වෙච්ච පොහොයක්. ඉතින් ඒ පොහොය දවසේදී අපි හැමදෙනාම අද දවසේදීත් පුළුවන් තරම් ආකාරයට ප්‍රතිපත්ති ධර්මයේ හැසිරලා තුන්වම් පූජා කරන්නට අදිස්ථාන කරගන්නට ඕනේ. තුන්වතුනි, මෙතනදී මට කෙටියෙන් නමුත් මතක් කරන්න වෙන්නේ ඔබ මමත් අපි හැමදෙනාම අවිද්‍යාව නැමැති එකම වැස්මෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා ගොඩාක් කල් සසර ඒමියත දුවපු සැරිසරපු අය, ඒ වගේම තාම දුවන සැරිසරන අය මේ දීර්ඝ සංසාරේ ආවේ මේ දීර්ඝ සංසාර ගමන එන්ට වෙන්නේ අවිද්‍යාව නැමැති වැස්ම තියෙන තාක්. අද දවසේදී තණ්හාව නැමැති සංයෝජනයක් අපිට තියෙනවා. ඒ තියෙන්නේ අවිද්‍යාව නැමැති වැස්මෙන් වැසුණු නිසා. ඉතින් මේ අවිද්‍යාව නැමැති වැස්ම දුරු කළා තමයි අපිට තණ්හා සංයෝජනය අයින් කර ගන්න වෙන්නේ. අන්න එදාටයි මේ අත දුවන සැරිසරන සසරෙන් අපිට මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මම මේක පෙර හැකි පමණකින් මේ පින්වතුන්ට එක එක පරියායන්ගෙන් එක එක ක්‍රමවලට ගොඩාක් ගැඹුරු වගේම සරල දර්ශනාත්මක පැත්ත පෙන්වලා තියෙනවා. අපි හැම කෙනෙක්ම ධර්මයේ දන්නවා, යම් මට්ටමක හෝ ධර්මයේ තේරෙනවා. නමුත් ඒ දන්න ධර්මය අපිට තාම ජීවිතය කරගන්න බැරි වෙලා, ඒ ධර්මය අපිට දකින්න බැරි වෙලා. ඒකට හේතුව තමයි ඒ ධර්මය දකින්න තරම් ආධ්‍යාත්මික චිත්ත සමතයක් අපි ළඟ නැති එක. ඉතින් මේ අහලා දැනගත්ත ධර්මයේ තියෙන වැරද්ද නෙමෙයි, ඒ ධර්මයේ අඩුපාඩු නිසා නෙමෙයි, ඒ සඳහා අපි තුල තවත් මගහැරිච්ච පැතිකඩක් තියෙනවා කියන එකයි වර්තමාන වෙනකොට මට පේන්නේ. ඉතින් අද දවසේදී මම ගොඩාක් දුරට ඒ පැත්ත පොඩ්ඩක් කතා කරලා පෙන්නලා දෙන්න උත්සාහවත් වෙනවා. ඒ වගේම හවස් වරුවේදී පුළුවන් තරම් භාවනා කරන්නේ කොහොමද, හිත සමාධි කරගන්න උත්සාහවත් වෙන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව භාවනා වශයෙන් පුරුදු කරන්ටත් බලාපොරොත්තු වෙනවා. ස්වාමීනාතරයට සූදානම් වෙලා ඉන්නවා. එතනදී මේ සියලු සසර දුකින් නිදහස් වෙලා ඒ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට, සියලු දුක නැති කරගන්නට තියෙන මාර්ගය තමයි ආර්ය ශ්‍රැංග මාර්ගය කියලා වෙනන්. විශේෂයෙන්ම අද වගේ පොයක් දවසක බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට හෙළිකලේ මේ දුක් නැති කරන ප්‍රතිපදාව. ලෝකයට දුක නැති කරන මාර්ගය නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව පහළ වුණේ මේ වගේ ඇසල පොහොයක් දවසක. ඒ නිසා අද දවසේදී හොඳයි අපිට ඒ බුදුරජාණන් වහන්සේ
මේට අවුරුදු 2000 ගානකට ඉස්සර වෙලා දුක නැති කිරීම පිණිස පවතින මේ මධ්‍යම ප්‍රතිපදාව පැහැදිලි කළා. නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ ගැන ටිකක් කතා කරන්න අද හොඳ දවසක්. එතකොට ඒකෙදී අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අයමේ වාරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. මහන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක් නැති කිරීමේ ක්‍රමයයි ප්‍රතිපදාවයි. සියති දන් කුමක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සමාධිය දක්වා අංග 8ක් පෙන්නලා තියෙනවා. එතකොට දැන් මුලටම තියෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක. මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක අයිති ප්‍රඥාවට. ඊගොල්ලෝ තියෙනවා වාචා කම්මන්ත ආජීව කියන අංග තුන. වාචා කම්මන්ත ආජීව, වාචා කියන්නේ නිවැරදි වචනය, කම්මන්ත කියන්නේ නිවැරදි කාය කර්මය, ආජීවය කියන්නේ මිත්‍යා ජීවෙන් වැළකීලා නිවැරදි ජීවිකාව. ඒ ටික අයිති වෙනවා කෙනෙකුගේ සීලයට. වායාම සති සමාධි කියන ධර්මතා තුන සමාධිය. මග සීලය එක පැත්තක විදර්ශනාව නැත්නම් ප්‍රඥාව, අනිත් පැත්ත සමතය නැත්නම් සමාධිය. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය බැලුමට අපිට තියෙන්නේ මුලට මොකද්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක කියන ප්‍රඥාව. ඊට පස්සේ වාචා කම්මන්ත ආජීව සීලය, වායාම සති සමාධි සමාධිය. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රඥා සීල සමාධි. එහෙමද? ඉතින් මුලට තියෙන ප්‍රඥාවනේ. මොකද්ද ඒකේ වෙනස? ඇයි එහෙම තියෙන්නේ? මොකද්ද කොතනින්ද වෙනස් වෙන්නේ? ඒතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය මොකද්ද? අපි අහලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියලා නේ. අහලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියලා. නමුත් මේ අංග 8 බැලුමට තියෙන්නේ ප්‍රඥාව මුල් වෙලා ප්‍රඥා සීල සමාධි වගේ. මේකේ තියෙන වෙනස ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රඥා සීල සමාධිද සීල සමාධි ප්‍රඥාද. එහෙනම් ඒක ඇයි මේ විදිහට තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. එතකොට මෙතනදී ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගය ඒකේ හොඳ කාරණාවකුත් අපිට ලැබෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. එතකොට ඇයි ප්‍රඥාව මුලට තියෙන්නේ? සංවතුන් දැකලා ඇති ලෝකේ උනත් තරංගයක් වගේ දෙයක් උනත් තියෙනකොට ආරම්භය සහ අවසානය පෙන්වන්නේ එකම ඉරකෙන්නේ. එකම ඉරේ එක පැත්තකට ආරම්භය කියලා ලියනවා. ඒ ඉරේම අවසන් වෙන්නේ එතෙන්ටම එන්න ඕනේ. ඒ වගේ මේ මුලින්ම කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය තුලින් ඥාන දර්ශනය අහගන්නට ඕනේ. යථාභූත ඥානය කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය තුලින් අහගන්නට ඕනේ. කියන ප්‍රඥාව ලබා ගන්නට ඕනේ. ඒකට කියනවා සුත්තමේ ඥානය කියලා. සුත්තමේ ඥානෙන් අහගන්නට ඕනේ. ඒ කියන්නේ අපි මතක් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඇතිවෙච්ච හේතුව, ඒ හේතුව නැතිනො දුක නැති වෙනවා කියලා. අපි ඒක තව ටිකක් විස්තර වශයෙන් කළොත් පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ කියන්නේ උපාදාන වශයෙන් අරගෙන තියෙන ස්කන්ධ ටික දුකක්. අපි කෙටියෙන් ගන්න
ඔබ ඇහැ මම කියලා, කන මම මගේ ආත්මය කියලා, නාසය දිව ශරීරයේ සිත කියන මේ ටික මම මගේ ආත්මය කියලා තරව අරගෙන උපාදාන වශයෙන් අපි අරගෙන නම් ඉන්නේ. ඒ උපාදාන දෙක ස්කන්ධය නිසා, මේ ස්කන්ධ ටික මම මගේ කියලා උපාදාන කරගෙන ඉන්න නිසා අපිට සසර ඉපදීමේ දුක්, ඒ වගේම ලෙඩවීමේ දුක්, මහලු වීමේ දුක්, මරණ දුක්, අප්‍රියන් හා එක්වීමේ දුක්, ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක් කියන මේ සියලුම දුක් දුම්නස් විඳින්න වෙලා දුකින් යුක්තයි. මේ දුක දුකක් කියලා අපිට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක දුක. මේ ආයතන ටික උපාදාන කරගෙන ඉන්නකොට මේ දුක් විඳින්න වෙනවා. මේක දුකක් කියලා පිළිසින දකින්න. ඔය දුක අපිට විඳින්න වෙලා තියෙන්නේ මේ ස්කන්ධ ටික මම මගේ ආත්මයයි කියලා උපාදාන වශයෙන් අරගෙන ඉන්න නිසායි. තණ්හා උපාදානෙ ඒකට හේතුව. ඒක ප්‍රහාණය කරන්න. ඒ වගේම මේ මම මගේ ආත්මයයි කියලා අරගෙන තියෙන තණ්හාව නැති වුණොත් මේ සියලු දුක් නැති වෙනවා කියලා පෙන්නනවා. පෙන්නුවට මේක අහගත්තා කියලා ඇහැ කන දිව නාසය ශරීරය මම නෙමෙයි ඇත්තට මේක දුක කියලා අපිට පේනවද? පේන්නේ. එහෙනම් මේ ටික මම මගේ ආත්මය කියලා අරගෙන තියෙන මේ ගතිය තමයි මේ දුකේ අපිව බැඳලා තියෙන හේතුව කියලා. ඒ හේතුව අයින් වෙලා නැහැ අපිට. ඒ තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා කියලා පෙන්නවා. දුක නැති වෙන විදිහට තණ්හාව දුරු වෙලා නැහැ. ඔන්න ඔය ටික ඔය වගේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඉස්සෙල්ලාම පෙන්නනවා දර්ශනය. ඒ දර්ශනය පෙන්වුවට ඒක අපි දන්නේ දකින්නේ. ඊට පස්සේ අපිට වැඩපිළිවෙලක් තියෙනවා. මේ පංච උපාදාන ස්කන්ධය එහෙනම් දුකයි කියන එක පිළිසිඳ දකින මට්ටමට. ඒ දුකේ දුක්ඛ ස්කන්ධයන් කෙරෙහි අපි තුළ යම් තණ්හාවක් තියෙනවා නම් ඒක ප්‍රහාණය වෙන විදියට. ඒ තණ්හාව නැති වෙලා දුකේ නිරෝධය සාක්ෂාත් වෙන විදිහට අපි එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහේ වැඩ පිළිවෙලක් තියෙනවා කරන්ට කියලා. අර වගේ මුලින් ඥාන දර්ශනය අහගත්තට පස්සේ අහගත්ත ධර්මතාවයේ ළඟට පැමිණෙන්න තියෙන ගමම් මගයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඒකයි මුලින්ම ඉලක්කයක් අපිට තියෙන්නට ඕනේ. ඒකයි ප්‍රඥාව මුලටම තියෙන්නේ. අපි කොතෙන්ටද මේ යන්නේ මොකක්ද කරන්නේ කියන ඉලක්කය ලැබෙන්නේ මුලින්ම අපිට. ඔකේ එක පැත්තක්. තව පැත්තකින් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනවා. ඔය චතුරාර්ය සත්‍ය වගේම ඒකට තව පర్యాయ වචනයක් විතරයි අර්ථය එකයි තව ආකාරයකින් පෙන්නනවා. මේ ලෝකයේ තුල හැමදාම පැවතුණු හැමදාම පවතින ඒ ලෝකයට නොපෙනෙන තව එකක් තියෙනවා. ඒ තමයි මොකද්ද? මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය. මේ ලක්ෂණ තුන ලෝකේ හැමදාම පැවතුණා පවතිනවා. නමුත් ලෝකයට පේන්නේ නැහැ. ලෝකය කියලා කියනකොට ඔබව සිහි කරගන්න. ඔබට පේන්නේ මට පේන්නේ. හැබැයි ඔබ තුලත් මා තුලත් හැමදාම පැවතුණු හැමදාම පවතින ඇත්තක් තියෙනවා අපි නොදකින. මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය. එතනදී බුදුරජාණන් වහන්සේ කියනවා දැන් අනිත්‍ය කිව්වහම සාමාන්‍යයෙන් ලෝකෙ තුල අපි හිතාගෙන ඉන්න විපරිණාම ලක්ෂණය නෙමෙයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා පෙන්වන තැන.
එකක් පෙන්වනවා විපරිණාම බවත්. නමුත් යම් ධර්මයක් හේතු නිසා හටගත්තොත් හේතු නැති වෙනකොට ඒ ධර්මයේ නැති වෙන නිසා බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන ධර්මතාවය පෙන්නලා තියෙනවා. සංයුත්ත නිකායේ අනිත්‍ය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයෙන් හොඳට බලා ගන්න පුළුවන් ඔයගලන්ට. එතකොට ඒකෙන් පෙන්වන්නේ අපි ඇහෙන් රූපයක් දැක්කොත් දැකපු ඇහෙන් දැකපු රූපත් ඒ නිසා උපන්න චිත්තචෛතසික ටික ඉතුරු නැතුවම නැති වෙනවා. අනිත්‍ය වෙලා යනවා. නමුත් අපිට ඒක පේන්නේ අපිට හිතෙන්නේ දැකපු ඇහක් තියනවා වගේ. ඇහෙන් දැකපු ඒ ගොඩනැගිලි පුද්ගලයෝ ඉන්නවා වගේ අපිට තේරෙන්නේ. අපිට පේන්නේ ඔබටත් මටත් පේන්නේ. ඒ වගේමයි කනට, නාසයට, දිවට, ශරීරයට, සිතට යම් අරමුණක් හමු වුණාම ඒ අරමුණ පරිහරණය කරපු ආධ්‍යාත්මික ආයතන ටික ඒ ආයතන ටිකෙන් ස්පර්ශ කරපු බාහිර ආරම්භනත් ඉතුරු නැතුවම නැති වෙන ධර්මතාවයක් තියෙනවා. නිරෝධ ධාතුවක් තියෙනවා. හටගත්ත දේ නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. ඒත් අපිට ඒක පේන්නේ. අපිට හිතෙන්නේ දකින්න අහන්න ගඳ සුවඳ දැනෙන මේ හැම දෙයක්ම තියෙනවා වගේ. ඉතින් මේ හැම දෙයක්ම තියෙනවා වගේ පෙනෙන දකින්න අහන හැම දෙයක්ම තියෙනවා කියන මානසික මට්ටමකින් ජීවත් වෙන ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අනිත්‍යයි කියන වචනේ දේශනා කරන්නේ. ඊට පස්සේ අපිට හිතෙන්නේ ලෝකේ සැපයි කියලා. රන් රිදී මුතු මැණික් යාන වාහන ඉදකඩ මිල මුදල් ගෙවල් දොරවල් ආදී යමක් ලබා ගත්තාම සැපවත් වෙන්න පුළුවන්, සුඛිත මුදිත තත්ත්වයටපත් වෙන්න පුළුවන් බොහෝ වස්තු තියෙනවා කියන සංඥාවයි අදහසයි අපිට තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්පර්ශ ආයතනය කියන හැම නැති එළදෙනක් වගේ. හැම නැති එළදෙනක් වගේ මේ හැම අරමුණක් තුලම ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන් පැවරලා තියෙනවා. සංයුත්ත නිකායේ තියෙන ආදිත්ත කියලා සූත්‍රය. ආන්නේ සූත්‍රය බලන්න සබ්බම් වික්ඛවේ ආදිත්තං මහණේ සියල්ල ඇවිල ගන්නාලාදී. කුමන සියල්ලද? ඇහැ ඇවිල ගන්නාලාදී, රූපය ඇවිල ගන්නාලාදී, චක්කු විඥානය ඇවිල ගන්නාලාදී. කුමකින් ඇවිල ගන්නාලාදී? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන් ඇවිල ගන්නාලාදී. කියලා මේ ස්පර්ශ ආයතන හයම පෙන්නනවා දුකයි කියලා. හැබැයි ඒ දුකයි කියලා පෙන්වන්නේ මේ ආයතන ටික තුල සැප සංඥාවකින් සැප විඳින්න පුළුවන් සැප තියනවා කියන අදහසක් තියෙන ඔබටත් මට. ඊට පස්සේ අපිට හිතෙන්නේ ඇහැ කන දිව නාසය ශරීරය මගේ කියලා. අපේ කියලා. ඒ ඇහැකන දිවනාසේ ශරීරයෙන් තවත් සත්‍ය පුද්ගලයෝ බලන්න පුළුවන්. තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා ඔබටත් මටත් පෙනෙන්නේ ආත්මයි කියලා ලෝකේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා චක්කුං අනත්ත රූපානත්ත සෝතං අනත්ත සද්ධානත්ත මේ ආධ්‍යාත්මික බාහිර හැම පැත්තේම තියෙන ධර්මතා අනාත්මයි කියලා. මෙතෙන්දී කාරණාවක් තියෙනවා මේ ටික. මේ විදිහට නිත්‍ය විදිහට දකින හැම අරමුණක්ම තියෙනවා කියලා සැපයි කියලා ආත්මයි කියලා දකිනකොට වෙන්නේ ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒ අරමුණු ටිකේ හිත බැඳෙනවා. ඒකයි අවිජ්ජා නීවරණන අවිද්‍යාව නැමැති ගැස්මෙන් වැහිලා. ඒ කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පේන්නේ වැහිලා ඒ හින්දා නිට්ටයයි සැපයි ආත්මයි කියලා පෙනෙන හින්දා අපි ඒකේ බැඳිලා. බැඳුනහම කිසිම වෙලාවක අපි ඒකේ මිදෙන්නේ නැහැ. මේ විදිහට
අද අපිට පෙනෙන මේ මට්ටමේ තියෙන දෝෂය තමයි මේ දැක්ම ඇති තාක් මේ ලෝකේ කලකිරෙන්නේ. කලකිරිලා මේ දුක එන පරිසරයෙන් අපේ හිත නිදෙන්නේ නැහැ. මේ පරිසරය තුල අපේ හිත දැඳිලා තියෙනවා. එතකොට ජරා මරණ දුක් විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කලක අනිත්‍ය බව හෝ දුක් බව හෝ අනාත්ම බව දැක්කොත් තියෙන ආනිසංසය එදාට දුකේ ඇලෙන්නේ දුකේ කලකිරෙනවා. දුකේ කලකිරෙනකොට දුකෙන් මිදෙනවා. මිදුනහම සියලුම ධර්මතාවයන්ගෙන් මිදෙනවා. මිදුනා කියන නුවණ පහළ වෙනවා. එතකොට ඒකයි සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දි දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. එතකොට ඒ දුකේ කලකිරෙන. එතකොට මේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා අද අපිට පෙනෙන මේ මට්ටම හැමදාම ලෝකේ තුල අපි පවත්වන මට්ටම මේකේ තියෙන දෝෂය ඒ විදිහට දකිනකොට දකින දේ තුල ඒ දකින ආකාරයට ලෝකෙ තුල ඇලිලා බැඳිලා ඉන්නවා. ඇලිලා බැඳිලා ඉන්න නිසා මිදෙන්නේ නැහැ අපි ජාති ජරා මරණ කියන දුකෙන්. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පවතින ඇත්ත ඇති හැටි දැක්කොත් අපේ හිත ඇලෙන්නේ නැහැ. ඒ දේ තුල ඇලෙන්නේ නැති වුනහම අපේ හිත මිදෙනවා. මොකද්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් උපායස කියන තුරේ දුකෙම මිදෙනවා. එතකොට දුකෙන් මිදීම සහ දුකේ බැඳිලා දුක් විඳීම කියන දෙක පෙන්වනවා මේ ත්‍රිලක්ෂණයේ දැකීම හා නොදැකීම කියන කාරණා දෙක මත. ඔන්න ඔය ටික පෙරිනුවේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා අද අපි ජීවත් වෙන අපිට තමයි පෙන්වන්නේ ඔයම ඕගොල්ලෝ ඉන්න මට්ටමටයි දුක එන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ලක්ෂණ තුනක් තියෙනවා තමන්ගේම ජීවිතය තුළ. ඒ තුළ දැක්කොත් ඒක ඒ ධර්මතාවයේ දැක්කොත් කිසිදු වෙහසක් අපහසුයක් නැතුව තණ්හාව ගැලවිලා යනවා. තණ්හාව කියන එක ඇති වෙන මතු නූපදින ස්වභාවයටපත් වෙනවා. තණ්හාව කියන එක මතු නූපදින ස්වභාවයටම පත් වෙන හිස්සුම් තල් කඳක් වගේ කළ තත්ත්වයටපත් වෙනවා. මතු උපදින්නේ නැහැ. එතකොට සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා ඔන්න කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණේ ඉස්සෙල්ලා අහගන්න ලැබුණ අපිට යම් යතහ භූත ඥානයක් ඇත්ත ඇති ඇති අහගන්න ලැබුණා. අහගන්න ලැබුණා කියලා මෙච්චර කල් හුරු පුරුදු කරපු ගතිය අපේ ගෙවිලා නැහැ. නිට්ටය සැපයි ආත්මයි කියලා පෙනෙනකම ගෙවිලා අනිත්‍ය දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය අවබෝධ වෙලා නැහැ අපිට. එහෙම නැතිනම් මේ පංච උපාදාන ස්කන්ධයේ දුක මේ තණ්හාව දුක ඇති කරපු හේතුව ඒ හේතුව නැතිකට යුතුයි කියලා දැනගත්තා කියලා පංච උපාදාන ස්කන්ධයේ පිරිසිදු දැකලා තණ්හාව ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙලා නැහැ අපිට. දැන් එහෙනම් අපිට තියෙනවා කරගන්න වැඩ පිළිවෙල. දුක පිරිසිදු දකින්න තණ්හාව දුරු කරන්න නිරෝධය තණ්හා නිරෝධය සාක්ෂාත් කරන්න තණ්හාව නැති කළ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්ට. එහෙම නැතිනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න. ඒ පැහැදිලි මදි නම් එක තැනකින් ගන්න අද අපිට තේරෙන්නේ මේ කය මම මගේ ආත්මය කියලා සත්‍ය පුද්ගලයෙක් කියලා තව සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා අපිට තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේතං මම නේසෝ හමස්මින් නෙමෙසෝ අත්තේ මම හෝ මගේ ආත්මය නෙමෙයි අනාත්මයි. බාහිර ධර්මෙත් අනාත්මයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු අනාත්මය අපිට තේන්නේ. ඔන්න දැන් අපිට ඉලක්කයක් තියෙනවා කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණේ මෙන්න මේ ඇත්ත දකින්න තැනට ඔබේ මනස ගත යුතුයි. ඒකෝය දුක් පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා දැකලා තණ්හාව දුරු වෙලා
තණ්හා නිරෝධය තමන්ගේ මනස තුළ එළඹ සිටින තැන දක්වා කට යුතු වැඩ පිළිවෙල. එතෙන්ට ගන්න ඕනේ මනස. එහෙම නැතිනම් නිත්‍ය සපයි ආත්මයි කියලා අද තේරෙන මට්ටම වෙනුවට දකින හැම දෙයක්ම දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. අහන හැම දෙයක්ම ඇහිමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන. අනිත්‍ය. එහෙම නැතිනම් මේ ස්පර්ශ ආයතන හයේ කුමක් ඇල්ලුවත් හරියට රත් වෙච්ච යකඩේ ඇල්ලුවා වගේ. ඒ නිසා දුකක්මයි එන්නේ කියන ඥාන දර්ශනය එළඹ සිටින තැනට. එහෙම නැතිනම් සබ්බේ ධම්මානත්ත ආධ්‍යාත්මික බාහිර සීල ධර්මයන් සත්ත්ව පුද්ගල භාවතර අනාත්ම ධර්මතාවයක් තියෙන්නේ කියන ටික දකින තැනට මනස ගන්න ඕනේ. ඔන්න සම්මා දිට්ඨිය කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණය ලබා ගත්තා. දැන් ඒ අහගත්ත ටික දකින්න වැඩපිළිවෙලක් වුණා. අන්නේ වැඩපිළිවෙලටයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පටන් ගන්නෙ නැහැ පින්වත්නි ඔය අහගත්ත තැන ඉඳලා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැම වෙලාවෙම අනුන්ගෙන් ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. තමන් තුලින් උපදවා ගන්න ඕන එකක්. ඕපනායක ගුණයක් තියෙන්නේ. කිසිම වෙලාවක මාර්ගය කියන එක ඇහෙන් බලලා හෝ කනෙන් අහලා හෝ නාසයේ දිව ශරීරය කියන ආයතන ටිකෙන් හෝ උදව්වෙන් ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. විඤ්ඤාතං හැම වෙලෙම මනෝ විඥාන සම්පස්ය හරහා නුවණින් Taman තුලින් උපදවා ගන්න ඕන එකක්. එතකොට දැන් මේ අහගත්ත වැඩපිළි අහගත්ත දර්ශනය යතහභූත ඥානය දකින්න තැනට ගන්නට ඕනේ. ඒ ගන්න තියෙන වැඩ පිළිවෙල තමයි සීල සමාධි ප්‍රඥා. එතකොට එහෙනම් මේ අහගත්ත ධර්මයේ අපිට පේන්නේ නැත්තේ ඒකට යන ගමන් මඟ අපි පුරවලා නැති නිසා. එහෙනම් දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේදී අපිට හම්බ වෙන්නේ මොකක්ද? මුලින්ම වාචා කම්මන්ත ආජීව කියන තැනින් තමයි අපි ආරම්භ වෙන්නේ. වචනය සංවර කරගෙන, කය සංවර කරගෙන නිවැරදි දීපවත්මක් ඇති කරගන්නවා. මූලිකම සුදුසුකම්. ඒ ටික ඇත්තටම අපිට ලැබෙනවා අපි පංචශීල ගිහි පින්වතුන් ගත්තාම පංචශීල රකින්නකොට ඒ වගේම ආජීවස්තමක සීලය, උපෝසත අෂ්ටාංග සීලය, සාමණේර දස සීලය, උපසම්පදා සීලය කියන මේ සීල ටික කෙනාට පේන මට්ටමට සිල්වත් වෙනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රථම ටික සම්පූර්ණ සීලය. පොළවේ ඉඳලා යම් කිසි මිනිසෙක් යම් කර්මාන්තයක් කරයි නම් ඒ හැම කෙනෙකුම පොළවේ පිළිහිලා කරනවා වගේ සීලයේ පිළිහිලා සීලය නිසා මේ භ්‍රමචර්යාව වැඩෙන්නේ. ඒ හින්දා මුලින්ම කාය වචන දෙක සංවර කරගෙන පසුතැනීමට හේතු වෙන විදිය රැකියාවක් කරන්නේ නැතුව ආජීව පාරිශුද්ධිය ඇති කර ගන්නවා. සීලයේ පිළිහිලා ඊගාවට තියෙන්නේ කරන්න අපිට මොකද්ද? සීල සමාධි. දැන් මේ සීලය කියනවා සමාධි සංවර්ධනික සීලය. මේ සීලය කුමකටද උපකාර? සමාධියට. දැන් මේ සීලය ඇති කරගෙන හිත සමාධි කරගන්න උත්සාහවත් විය යුතුයි. මෙන්න මෙතන තමයි අපිට ගොඩාක් වටිනාම තැන සීල සමාධි ප්‍රඥා. එතකොට දැන් සිල්වත් වෙලා ඊට පස්සේ අපි කරන්න ඕනේ චිත්ත සමාධිය ඇති වෙන අංග ටික අනුක්‍රමයෙන් වැඩිවීමටපත් කරන්න ඕනේ. දැන් සීලේ ගාවට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊගාවට තියෙන අංග වාචා කම්මන්ත ආජීව ඊගාවට තියෙන්නේ වායාම සති සමාධි. දැන් ඊගව අංගය Taman තුල ගත්තොත් අංග ටික වායාම සති කියන අංග දෙකයි ඊගාවට Tamanට ආසන්නම කාරණාව තියෙන්නේ. Tamanට කටයුතු කරන්න තියෙන්නේ අර අහගත් දර්ශනය
පය ගහලා හිතන එක නෙමෙයි. කොහොම හරි දකින්නවා කියලා හිතන්න නෙමෙයි ඇත්තටම උත්සාහය තියෙන්නේ. ඒක ඒ දර්ශනය පෙනෙන මට්ටමේ චිත්ත සමාධියක් ඇති කරගන්න ඕනේ. සමාධිය ඇති කෙරෙන්නේ පෙන්නනවා වායාම සති සමාධි කියන අංග තුනෙන් පෙන්නනවා. වායාම සති කියන ධර්මතා දෙකේ කටයුතු කරන්න තමයි සමාධිය ඇති වෙන්නේ. ඊගාවට ඇත්තටම සිල්වත් වෙච්ච කෙනාට ඊගාවට ළඟටම හම්බ වෙන ආර්ය ශ්‍රාංග මාර්ගයේ තමන් තුල පිරීමට ළඟටම හම්බ වෙන කාරණා දෙක මොකද්ද? වායාම සති. උත්සාහයෙන් සිහිය පිටවා ගන්න ඕනේ. වායාම කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. ඒ කියන්නේ උපං අකුසල් දුරු කළා, නූපං අකුසල් නූපදිනවා, නූපං කුසල් උපදවලා උපං කුසල් වැඩි දියුණු කරනවා කියන උත්සාහයෙන් කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර උදව් කරගෙන සිහිය පිටවා ගන්න. ඒ කියන්නේ සතර සතිපට්ඨානේ වඩන්න. එතකොට මේ උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩනකොට හිත සමාධි වෙනවා. සමාධිය සඳහා වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. සීලයක පිළිපදලා ඥාන දර්ශනයක්වත් බලන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. වායාම සති කියන අංග දෙකේ හොඳට දක්ෂ වුණාම හිත සමාධි වෙනවා. මේ සීලේ උපකාරයි සමාධියට. සමාධිය ඇති වුණාම අන්නර බුදුරජාණන් වහන්සේ පෙන්වපු ඥාන දර්ශනය කිසිදු වෙහසක් නැතුව අපහසුයක් නැතුව පෙනෙනවා. බුදුරජාණන් මොකද අපි ආරම්භ කළේ දර්ශනයක් ඇතුව. ඒ කියන්නේ අපි නිත්‍ය සැපයි ආත්මයි කියන මට්ටමක ඉඳලා ජරා මරණ දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අනිත්‍ය දුකයි අනාත්මයි කියලා දැක්කොත් සියලු දුකෙන් නිදහස් වෙනවා. එහෙනම් කලින්ම මේ පෙන්නපු වචනේ දකින්න යන ගමන. ගියාට පස්සේ හම් වෙන එකක් නෙමෙයි. පණිවිඩයකට යන ගමනක් කල්ැතුව. පෙන්නපු තැනකට යන ගමන. පංච උපාදානස්කන්ධයේ දුකයි. ඒ දුක පිළිසිඳ දකින්න. ඒ දුක ඇති කරන හේතුව තණ්හාව ඒක ප්‍රහාණය කරන්න. මේ තණ්හාවගේ නැතිවීමෙන් දුක නිරුද්ධ වෙන්නේ. එහෙනම් නිරෝධය සාක්ෂාත් කරගන්න කියලා ලැබුණු පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩයට යන්නේ මේ අපි. හිත සමාධි කළාම සමාධිගත මනස අර පෙන්නපු ඥාන දර්ශනට නමන්ට විතරයි ඕනේ. එතකොට එයාට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පේනවා. සමාධින් වික්කවේ භාවේත සමාහිතේ චිත්තේ යථාභූතම් පජානාති. මහන්නේ හිත වඩන්න සමාධි වඩන කල්ලි ඇත්ත ඇති හැටි පේනවා කියලා පෙන්වන්නේ මෙන්න මේ වගේ කල්යාණ මිත්‍රත්වයේ ඥාන දර්ශනේ අහගත්ත කෙනාට මිසක මේ ශාසනය අහගත්තොත් නැති කෙනාට නෙමෙයි. එතකොට අඩුව තියෙන සමාධිය. ඊට පස්සේ සීලයක පිළිතලා වායාම සති දෙකේ හුදුට උත්සාහවත් වෙලා හිත සමාධි කරනවා. ඒ සමාධිගත මනසට නිට්ටය නෑ දකින්න හැම දෙයක්ම නැති වෙනවා අනිත්‍යයි කියන එක බලන්න ප්‍රාර්ථනාවක්වත් කරන්න ඕනේ. ඉස්සරහා බලන අනිත් පැත්ත දකිනකොට මේ දැකපු අරමුණ ඉතුරු නැතුම නිරුද්ධ වෙලා කියන එක බලන්න ප්‍රාර්ථනාවක්වත් ඕනේ. කණ්ණාඩියට එබුනහම අහකට යනකොට ඒ දැකපු ඡායාව දැන් නැහැ කියන එක දකින්න ප්‍රාර්ථනාවක් ඕනේ අපිට. හිතන්න ඕනේද? નિરાයාසයෙන් පේනවා. මේ වගේ දකින්න දේ දැකීමෙන් පස්සේ අහන දේ ඇහිීමෙන් පස්සේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක පේනවා. උත්සාහයකින් තොරව පේනවා. ඊගාවට අපිට තියෙනවා නම් කාම වස්තු ලබාගෙන සැපවත් වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකවල හොඳ සැප සම්පත් තියනවලු, බ්‍රහ්ම ලෝකවල සැප සම්පත් තියනවලු කියලා. එයාට පේනවා තුන් භවයේම ජිනිකත් යකඩ වැටක් වගේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගේ පිරුණු තැනක් කියන එක નિરાයාසයෙන් පේනවා. දුකයි කියලා පෙනෙනකොට ඒකට තණ්හා කරන්නේ තණ්හා නිරෝධී ඉබේම සිද්ධ වෙනවා. එතකොට මේ සීලය උපකාර වුණා සමාධියට, සමාධිය උපකාර වුණා ප්‍රඥාවට. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හෝ නැත්නම් චතුරාර්ය සත්‍ය හෝ දකිනකොට ඇත්ත ඇති හැටි දකිනකොට කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මේ මනස මිදෙනවා.
සියලු ජාති ජරා මරණ ශෝක පරිදේ දුකෙන් නිදහස් වෙනවා. මිදුණු ගමම්ම මිදුණා කියන නුවණ පහළ වෙනවා. කීනා ජාති ඉපදී ඉවරයි මගේ. උසිතම් භ්‍රමචර්යයන් මේ දැන් සීල සමාධි ප්‍රඥා වඩලා ඉවරයි මම. කතං කරණියං කල යුක්ත කළා. නාපරං හිටතයි මත්තේකට යුක්තක් නැහැ කියන ඥාන දර්ශනය උපදිනවා. සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන. එතකොට දැන් අපි මේ ධර්මතා කතා කළ ධර්මතා රාශියම අපි දැන් පැමිණලා තියෙනවා එක තැනකට. මොකද්ද? නතර වෙලා තියෙනවා අපේ ජීවිතයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක තැනක. මොකද්ද? වායාම සති කියන දෙකේ. කල්යාණ මිත්‍ර ඇතුළත සද්ධර්ම ශ්‍රවණේ සම්මා දිට්ඨි සංකප්ප දෙක හරහා ඥාන දර්ශනය අහලා දැනගත්තා. දන්නවා දැන් අපිට අවබෝධ කර මෙන්න මේ ධර්මයේ දකින්න මට්ටමට මනස ගත්ත දවසටයි සියලු දුකෙන් නිදහස් වෙන්නේ. දුක ඇති කරන තණ්හාව ගෙවෙන්නේ කියලා දන්නවා. ඊට පස්සේ ඒක වෙන වැඩ පිළිවෙලක් වෙනවා. සීලයක පිළිතලා වායාම සති කියන උත්සාහයෙන් සිහිය සතිපට්ඨානය වඩලා හිත සමාධි කරන්න. සමාධියත් නිකම් පෙන්වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා වායාම සති කියන දෙකෙන් සතර සතිපට්ඨානය හරහා හිත එකඟ කරන්න. හිත සමාධි කළාම ඇත්ත පේනවා. ඇත්ත පෙවුනහම කෙලෙසුන් විනාශයෙන් මිදෙනවා. මිදුනහම නුවණ එනවා. දැන් කෙරවල දක්වාම පාර දන්නවා. දැනගෙන නතර වෙලා තියෙනවා. අද දවසේදී ඔන්න සිල්වත් තුනා කියන තැනට ආවා දැන්. මේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඥාන දර්ශනය අරගෙන දැන් අද ඕගොල්ලෝ මේ අසල පොහොය දවසේ වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා තුනේ දැන් පිළිකියයි. දැන් ඊගාවට ආසන්නම කාරණා දෙක මොකද්ද ඔයගලගේ ජීවිතයේ තියෙන? මොකද්ද තියෙන්නේ? වායාම සති කියන කාරණා දෙක. ඒ අංග පිරුණාමයි ඊගාව අංගෙට යන්නේ සමාධිය. ඒ සමාධිය පිරුණාමයි ප්‍රඥාව ඇති වෙන්නේ Taman තුලින්. දැන් මෙන්න මෙතනදී තමයි ඇත්තටම ගොඩක්ම වටිනාම තැන. මෙතන තියෙන අඩුව තමයි අපේ ජීවිතේ මෙච්චර කල් තිබිලා තියෙන්නේ අසාගත ධර්මය ඇත්තටම පෙනෙන්න යන වැඩපිළිවෙලක් සහේතුක වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒ වැඩපිළිවෙල නිවැරදි විදිහටම එක එක අංගයෙන් අංගේ පිරිපිරි අපේ ජීවිතේ ඉස්සරහට ගිහිල්ලා නැහැ. අපි ඇත්ත කුණා වෙච්ච බත්හලියක් වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයක් වඩලා තියෙනවා. ඊටක සිල්වත් වෙනවා. සීලයක අපි කළා තියෙන්නේ මෙච්චර කල් මොකද්ද කළේ? සීලයක පිළිතලා අහගත් ධර්මයේ හොඳට හිතනවා. අහගත් දර්ශනය හොඳට හිතනවා. ඇයි අපි හිතන්නේ ඒ අහගත් දර්ශනය නුවණින් බලනකොට ඒකේ ඇත්ත ටික ටික පෙනි කෙලස් ගෙවෙයි. කෙලස් අඩු වෙලා හිත සමාධි වෙයි කියලා. ඒ කියන්නේ සීලයක පිළිතලා ඇත්ත ඇති හැටි බල කෙලස් ගෙවල සමාධි කරන්න. ඒ කියන්නේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගය වලට සීල ප්‍රඥා සමාධි වෙන විදිහකට. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කරන්න බැරි හින්දායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා කියලා. එහෙනම් අපි ඒක නිවැරදි කරලා හදාගමු අද. ඒකට හොඳම දවසක් මේ පොය. දැන් සිල්වත් අද පොහොය දවසේ සිල්වත් වෙච්ච අපි ඊගාවට පැහැදිලි කරගමු ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපිට ඊගාවට කටයුතු කරන්න තියෙන අංග තුනේ අපි හැසිරෙන්නේ කොහොමද? වායාම සති කියන කාරණා දෙක. එතනදී අපි සතර සතිපට්ඨානයේ වඩන්ඩ හොඳ උත්සාහයක් යොදනකොට ඒ උත්සාහය තුල තියෙනවා උපං අකුසල් දුරු කළ නූපං අකුසල් නූපදවන නූපං කුසල් උපදවල උපං කුසල් වැඩි දියුණු කරනවා කියන ගති හතරම ඉදිලා තියෙනවා සතිපට්ඨානයේ වඩන්න උත්සාහවත් වෙන හැම වෙලාවකම. ඇයි සීජ පිහිටුවා ගන්න උත්සාහවත් වෙන්නේ? සිහි මුලා වුණොත්
නොයේ අකුසල ධර්මයන්ට හිත යනවා. සිහි මුලා වෙච්ච ගමම්ම නූපන් අකුසල ධර්ම ඉපදිලා උපන් අකුසල ධර්ම බොහෝ වෙලා කුසල ධර්මයන් පැත්තකටවත් එන්නේ සතිපට්ඨානේ වඩන්න කියලා හිත තබනකොටම ඒ අරමුණම නූපන් කුසල ඉපදවීම. සතිපට්ඨානේ නැවත නැවත වඩනවා කියලා කියන්නේ උපන් කුසල් බොහෝ කිරීම. නූපන් කුසල් උපදවලා උපන් කුසල් වැඩි දියුණු කරනකොට උපන් අකුසලයට ඉඳ ඉඩ නැහැ. නූපන් අකුසලයට උපදින්න ඉඩ නැහැ. මේ ධර්මතා හතර එකට නැහැ. අඳුරයි ආලෝකය එකට තියනවද? තියෙන්නේ නැහැ. ඒ වගේ යම් වෙලාවක නූපන් කුසල් උපදවල උපන් කුසල් වැඩි දියුණු කරනවා කියන අංග දෙක තියෙනකොට උපන් කුසල් දුර වෙලා නූපන් කුසල් නූපදිනවා කියන තැන නිර්මාණය වෙනවා. යම් කලක උපන් අකුසල් නූපන් කුසල් උපදින උපන් කුසල වැඩි වෙන විදිහට ඉන්නවා කියලා කියන්නේ කුසලයට තියෙන ඉඩ නැහැ. එතකොට අපි සතිපට්ඨානයේ භාවනාවට සතිපට්ඨානය වඩන්න සිහිය පිහිටුවීම වඩන්න උත්සාහවත් වෙනකොට හිත තියෙනකොටම ඒක කුසලයක්. සතිපට්ඨානයේ නැවත නැවත වඩනවා කියන්නේ සිහිය පිහිටීම නැවත නැවත වඩනවා කියන්නේ උපන් නූපන් කුසලයේ උපදිනවා. ඒ කාරණාව කරනකොට ඒකෙම තියනවා කියලා දකින්ද උපන් අකුසලයට ඉඩ නැහැ. නූපන් අකුසලයේ නූපදනවා කියන කාරණා දෙක. හරි. ඔන්න දැන් ඒ බඳු උත්සාහය තියෙන සතිපට්ඨාන. එහෙම කළා දැන් තියෙන්නේ අපිට සතිපට්ඨානේ වඩන්න. මොකද සතර සතිපට්ඨානේ වැඩිවීමෙන් තමයි මේ උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩනකොට තමයි සමාධිය ඇති වෙන්නේ. දැන් අපි නිවැරදිව සතිපට්ඨානේ වඩන හැටි පුරුදු කරමු. ඒකෙදි මම පින්වතුන්ට අපි උදේවරු කොච්චර කාලයක් ගියත් කමන්නේ අපි මේ ටික හොඳට අහගමු අද. හැමදාම ඊට පස්සේ මේක අහගන්න ඕනේ. අපිට ඒ සඳහා උත්සාහවත් වෙන්න කාලය ඉතුරු වෙනවා. සතිපට්ඨාන භාවනාව බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නු ආකාරය පොඩ්ඩක් බලාගමු අපි. මම ඔකට අර මතක් කරන්නේ චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. සත්තු 6 දෙනෙක් උපමාවට අරගෙන මට ඕනේ සූත්‍රය කියන්න නෙවෙයි මේ තුලින් බුදුරජාණන් වහන්සේ දීලා තියෙන අර්ථය පැහැදිලි කරගන්න. මේ ගති අදහස ඇති සත්තු 6 දෙනෙක් අරගෙන බල්ලෙකුයි නරියෙකුයි කිඹුලෙකුයි නායක සර්පයෙකුයි වඳුරෙකුයි කුරුල්ලෙකුයි අරගෙන ඒ සත්තුන්ගේ නැටි 6 ලණු කෑලි 6ක් ගැට ගන්නවා. ඔන්න දැන් සත්තු 6 දෙනාගේ නැටි 6 ලණු කෑලි 6ක් ගැට ගහලා ඒ ලණු කෑලි 6ම අරගෙන ඉතුරු කෙරවල එකට අල්ලලා ගැටයක් ගහලා අතහරිනවා. අතහැරියාම දැන් නානා ගතේටි සත්තු 6 දෙනා බල්ල හැම වෙලෙම ගමට යන්න හදනවා. නරිය සොහොනට යන්න හදනවා. කිඹුල වතුරට යන්න හදනවා. සර්පයා හුඹහට යන්න හදනවා. කුරුල්ල අහසට යන්න හදනවා. වඳුර කැලේට යන්න හදනවා. දැන් එක එක්කිනා එහාට මෙහාට අදිනකොට එකම කල බැගෑනිය. ඔය අතර එක සතෙක් බලවත් වෙයිද අනිත් ඔක්කොම ඇදගෙන යනවා. ඇයි ඒ? නැටි ටික එකටම ගැට ගහලා තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වුව සතිපට්ඨානය වඩන්නේ නැති කෙනාගේ මනසට සතිපට්ඨාන භාවනා නොකරන කෙනාගේ මනසට උපමා කළා. ඔන්න ඔය උපමාව ඒ වගේ ඇහැ අදිනවා රූප බලන්න, කන අදිනවා ශබ්ද අහන්න, නාසය අදිනවා ගන්ධ සුව, දිව අදිනවා රසට, කය අදිනවා ස්පර්ශයට, සිත අදිනවා ධර්ම ආරම්භන. මේ අතට විස්තරුණු මනසක් තියෙන. යම් ආයතනයක් බලවත් වෙයිද ඔක්කොම ටික ඇදගෙන ඒ ආයතනේ පැත්තට යනවා. ඊට පස්සේ දෙවනුවට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හොඳට බලන්න උපමාව අර විදිහටම සත්තු 6 දෙනාගේ නිදිමතයිද සාදුකාරයක් දෙන්න තවත් අයියෙන් සාදුකාරයක් තවත් සැරයක් සාදු
අපච්චි මේ ටික ගොඩාක් වටිනවා. මේ වගේ ධර්මයක් අපිට අහලා ජීවිතයෙන් ඒක පුරුදු කරගන්න බැරුව අපි ආපු සසර ගමන ලේසි නෑ. එහෙනම් හැමදෙනාම හොඳ වමනාවෙන් මේ ධම් ටික අහලා තමන්ගේ ජීවිතේට හිතක් පිළිසරණ කරගන්න කියන එක මතක් කරනවා. එතකොට දෙවනුවට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අර විදිහටම සත්තු 6 දෙනාගේ නැති 6 ලම් කෑලි 6ක් ගැට ගහලා ඉතුරු කොන ලනු කෑලි ටිකේ ඉතුරු කෙරබල අරගෙන කණුවක හරි ටැඹක හරි බඳිනවා. දැන් ඉතුරු කෙරවල ටික කොහොම අල්ලලා බඳලා තින්නේ කණුවක. වෙනද වගේම කණුවේ බැඳහමත් වෙනද වගේම අර සත්තු 6 දෙනා එහාට මෙහාට යන්න අදිනවා. බල්ලා ගමට යන්න අදිනවා. නරිය සොහනට යන්න අදිනවා. කිඹුල වතුරට යන්න, සර්පයා උඹහට යන්න, කුරුල්ල අහසට යන්න, වඳුර කැලේට යන්න අදිනවා. ඇද්දට ඇදගෙන යන්න පුළුවන්ද? බෑ. ඇදලා බැරි වෙලා හෙම්බත් වෙලා කණුව මුල්ලම වැටිලා හිටිනවා. ඒක පෙන්නලා මහණෙනි මම සතර සතිපට්ඨානයේ කණුවකට ටැඹකට උපමා කරන්නේ කියලා පෙන්වුවා. සතිපට්ඨානයේ වඩනකොට වඩන්න හදද්දි සත්තු 6 දෙනා හීලා වෙලා නැහැ. ඒ සතිපට්ඨානේ වඩන්න උත්සාහවත් වෙනවා. බෑ. සත්තු අදිනවා එහාට මෙහාට. පරණ පුරුද්දට හිත එහාට මෙහාට යනවා. ගියාට යන්න දෙනවද? යන්න දෙන්නේ දැන් ටැඟේ බැඳලා කණුවේ බැඳලා යන්න හදනවා යන්න බෑ. හැබැයි ටික දවසකින් අර සත්තු ටික කණුව මුලම හීලා වෙලා හිටියා වගේ සියලුම සිතුවිලි හීලා වෙලා සංසිඳිලා මේ තමන් තුලම සිහිය පිහිටා හිටන දවසක් එනවා කියලා පෙන්නනවා. ඔන්න බලන්න සතිපට්ඨානයේට දුන්නු උපමාව. එතකොට සතිපට්ඨානයේ පෙන්වන්නේ මොකේද? කණුවකට ටැඹකට හිත බැඳගන්න තැන නේද? හිත නතර කරන්න දුවල යන්න බැරි වෙන්න කඩාගෙන යන්න බැරි වෙන්න එක තැනක තබා ගන්න තැනක් දුන්නා. කණුවක් තැන. එහෙනම් දැන් සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ මේ සිහිය පිහිටීම. සිහිය බැඳලා තබා ගන්න එක වඩන්න ඕනේ. එහෙනම් දැන් අපි සතර සතිපට්ඨානේ වඩන්නේ කොහොමද කියන එක හුරු වෙන්නට ඕනේ. එතකොට සිහිය සතිපට්ඨානය වඩන්න කොතෙන්ටද සිහිය පිහිටවන්නේ කියන උත්තරේ ඊගාවට ගන්න ඕනේ අපි දැන්. සතිපට්ඨානේ සිහිය පිහිටවන්න. දැන් අපි මෙච්චර කාලයක් හිතුවේ සතර සතිපට්ඨානේ කියලා. ඒ කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර මොකද්ද? සිහිය පිහිටුවා ගන්න තියෙන තැන් හතරක් කියලා. එක හරි. හැබැයි අර්ථය වැරදි අපි අරගෙන තියෙන. දැනුත් මම කියනවා මේ හතර සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා. හැබැයි අපි අරගෙන තියෙන අර්ථය වැරදි. අපි ඒකෙදී පළදහම තියෙන ආකාරයට බලමු. මම මේවා එකින් එකට මතක් කරන්නේ ඒ සූත්‍ර පවා නිදර්ශන වශයෙන් පෙන්වන්නේ මේක බුදුරජාණන් වහන්සේ පෙන්නපු පිරිසිදු අර්ථය විනා මගේ පෞද්ගලික අදහසක් නෙවෙයි කියන එක කියන්නේ. ඊට පස්සේ සතිපට්ඨානේ වඩන්ද කලින් සිහිය පිහිටුවා ගන්න ඕනේ කොතනද කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුකෙන්ම දේශනා කළා තියෙනවා. ආශ්‍රිත ග්‍රන්ථ නෙමෙයි පිරිසිදු ත්‍රිපිටකය තුලම පෙන්නලා තියෙනවා. අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගය කියන කොටසේ. ඥාන විභංගය කියලා කියන්නේ ඥාන කියන්නේ ධ්‍යාන කියන එක. ධ්‍යාන ලබා ගන්නට යන ගමන් මඟ හොඳට බෙදලා විස්තර කරලා පෙන්වන කොටස. ඒකෙදි පෙන්නනවා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්ත. මේ
ටික අයිති ආනාපානසති භාවනාවට නෙමෙයි හැම කමටහනක්ම වඩද්දී ඒ ඥාන විභංගී ආනාපාන සතියක් ගැන කතාවක්වත් කරන්නේ හිත සමාධි කරන්ද භාවනා කරන ආකාරයයි පෙන්නන්නේ. ආකාරයට ඉස්සෙල්ලා ඉරියව්ව පෙන්නනවා. පෙන්නලා කැලේකට හරි හිස් දෙයකට හරි අරඤ්‍යගතව රුක්ක මූලගතව සංඥාකාරගතව කැලේකට ගහක් මොලකට හිස් දෙයකට ගිහිල්ලා කියන එකෙන් අදහස් කළේ අනිවාර්යෙන් කැලේකට හරි ගහක් මොලකට හරි හිස් දෙයකට හරි ගියොත් විතරයි භාවනාව වැඩින්නේ කියන අදහසින් නෙවෙයි. අර්ථය ගන්න ඕනේ භාවනාවට බාධා නොවන ජන ශූන්‍ය අල්ප ගෝසා අල්ප ශබ්ද තියෙන පරිසරයක් තෝරගන්න විය යුතුයි කියන අදහසයි. එහෙම නැතුව ශුන්‍යාගාරෝ කියනකොට බඩු මුට්ටු මුකුත් නැති හිස් පිටි හතරක් කියන අදහසව නෙමෙයි. තව අය හිතියක් කමන්නේ ගේ ඇතුලේ අල්ප ශබ්ද නැතිනම් ගෝසා නැතිනම් උත්සාහවත් වෙන්න භාවනාවට උත්සාහවත් වෙන්න සුදුසු නිශ්ශබ්දතාවයක් තියෙනම් ඒක ශුන්‍යාගාරයක් යන ගණිතයයි. එතකොට මෙන්න මේකෙන් කාය විවේකයේ කියන එක පෙන්වන පරිසරය. පෙන්නලා උජුං කායං පනිදායේ පරිමුඛං. පරයන්ක බැඳ ගන්න කොන්ද ඍජුව තබා ගන්න. හැම වෙලාවෙම එහෙම නෙමෙයි. නමුත් මේ මොහොතේදී භාවනා කරන වෙලාවට පෙන්වන පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. ඊට පස්සේ ඉස්සෙල්ලාම පෙන්වන සිහිය කියන්නේ මොකද්ද? දැන් සිහිය පිහිටුවා ගන්න තියෙන්නේ සතින් උපට්ඨපෙත්තා. සිහිය පිහිටුවා ගන්න. සිහිය කියන්නේ මොකක්ද කියලා හොඳට පෙන්වුවා. යා සති ඒ කියන්නේ Tamanට සිහි කරන්න පුළුවන් කියන කමක් තියෙනවනම්. අනුසති සිහි කරන කමක් තියෙනවා. පටිසති නැවත නැවත සිහි කරන්න පුළුවන් කමක් තියෙනවා. සති සරණ සිහිය සරණ කරගෙන ඉන්න කමක්. දරණතා සිහිය දරාගෙන ඉන්න කමක්. අපිලාපනතා අරමුණෙන් අරමුණට වෙනස් වෙන්න නොදෙන කමක්. අසම්මුසනතා සිහියේ මුලා නොවුණු කමක්. සති ඉන්ද්‍රියන් සිහිය ප්‍රධාන වෙච්ච කමක්. සති බලං සිහිය බලවත් වෙන කමක්. සම්මා සති නිවැරදි සිහියයි කියලා සිහිය කියන එකේ ලදරුම තැනේ ඉඳලා සිහිය කියන චෛතසිකයේ දියුණුම තැන දක්වා විස්තර කළා. අයං සති මේ සිහිය උපට්ඨිත හෝති සුපට්ඨිත නාසිකක් ගේවා මොකද නැත්තේ. ඔන්න සිහිය පිහිටුවා ගන්න කියලා පෙන්වනවා හොඳට පැහැදිලිව කොටද නාසිකක් ගේවා මොක නෙමෙත්තේ. නාසයේ කෙළවර හෝ තොල් දෙක ළඟ. මේ දෙකක් පෙන්වුවේ මෙහෙමයි. මේ දෙකේම තියාගන්න කියන අදහසකින් නෙමෙයි. සමහර අය ඉන්න පුළුවන්ලු නාහය දිගයි. සමහර අය නහය කොටයි. ඒ වගේ එක එක චරිත තියෙනවා. කෙනෙකුට මුඛ නිමිත්ත නැත්නම් මේ තොල් දෙක හොඳට ප්‍රකටයි නහය අප්‍රකට වෙන්න පුළුවන්. කෙනෙකුට නහය හරිය හොඳට ප්‍රකටයි තොල් දෙක අප්‍රකට වෙන්න පුළුවන්. මෙතනදී හුස්ම පාර යන්තම් වදින තැනද නහය තුඩද නාස් බුල ඇතුළද තොල් දෙකේ අගද කතාවක් නෙමෙයි ඕනේ. හිත තබා ගන්නට හිත පිහිටුවා ගන්න නිමිත්තක්. කෙනෙකුට තොල් දෙක හොඳට පැහැදිලි හිතට පේනවනම් හිත නතර කරගන්න එතන සකස් කරගන්න. නහය හොඳට මැද හරිය මුළු නහයම හරිය හොඳට පේනවනම් එතන හිත තබා ගන්නට හොඳට කෙනෙකුට මේ නහයයි තොල් දෙකයි ඔක්කොම එකටම පේන්න පුළුවන් එක නිමිත්ත හැටියට. ඒකම නැහැ. කොතනක හරි හිත නතර කරගන්න දැන් කණුවක් ඕනේ. තැඹක් හිත එක එක අරමුණු වලට දුවන්න දෙන්නේ නැතුව හිත එකඟ කරගන්න තැනක් ඕනේ. ඔන්න ඔය නාසිකග්ගේ හෝ මුඛ නිමිත්තේ මේ සිහිය පිහිටුවා ගත්තා. ඔන්න සිහිය පිහිටුවා ගන්න කියලා පෙන්වෝ සතිපට්ඨානේ සිහිය පිහිටුවා ගන්න කියලා පෙන්වන්නේ කොතනද? නාසිකග්ගේවා මුඛ නිමිත්තේ. දැන් සිහිය පිහිටුවා ගත්තට සිහිය පිහිටලා තියනවද? ඉන්න පුළුවන්ද එහෙම? ඉන්න බෑ. සිහිය පිහිටලා නැහැ. දැන් ඕගොල්ලන්ට මේ සිහිය පිහිටීම
පිහිටලා තියෙන තැන දක්වා වඩා ගන්න ඕනේ. සිහිය පිහිටීම වඩන්න ඕනේ. සතිපට්ඨානය වඩන්න ඕනේ. ඔන්න ඕක වඩා ගන්න බුදුරජාණන් වහන්සේ දෙනවා උපාය ධර්මතා 4. මොකද්ද? මේ සිහිය පිහිටුවාගෙන නුවණින් කායේ කායානුපස්සී විහෙරති. කායේ කායානුව බලන්න. කිසිම වෙලාවක කායේ කායානුව සිහිය පිහිටවන්න කියලා තියනවද? නැහැ. දීගං වා සිහිය පිහිටවා ගත්තා. සෝ සතෝ දැන් ඔහු එහෙමම සිහිය පිහිටවාගෙන සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති සිහිය පිහිටවා ගන්න කියලා සිහියෙන්ම ආස්වාස කරන්න සිහියෙන්ම ප්‍රස්වාස කරන්න. හොඳට බලන්න ඒකෙදි ආස්වාස ප්‍රස්වාසයේ සිහිය පිහිටවන්න තියනවාද කියලා සිහිය පිහිටවා ගන්න පෙන්නලා ඒ කමඨහනයි සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති. ඔහු සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. දීගං වාසන්තෝ දීගං අසසාමිති පජානාති දීගං වා පසසන්තෝ දීගං පසසාමිති පජානාති. දීර්ඝ කොට ආස්වාස කරනවා දීර්ඝ කොට ආස්වාස කරනවා කියලා නුවණින් දන්නවා. ලූඩු කොට ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාසයේ නුවණින් දන්නවා. ආස්වාසයේ නුවණින් දන්නවා. පජානාති ආස්වාස ප්‍රස්වාසයේ නුවණින් දන්නවා. සිහිය පිහිටුවාගෙන සිහියෙන්ම ආස්වාස කරනවා ආස්වාස ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. බලන්න හොඳට ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. සිහිය පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාසයට නුවණින් කරනකොට අන්න මේ සති නිමිත්ත තුල සිහිය පිහිටා හිටින කම ටික හුරු වෙනවා. දැන් හිත අහකට යන්නේ නැහැ. දැන් කැබරේ බැදලා බැරි වෙලා හරි හිත අහකට ගියොත් දැන් අපිට අද දවසේදී පුරවන්න තියෙන්නේ අංග දෙකයි. වායාම සති කියන අංග දෙකේ කටයුතු කරන්න තියෙන්නේ. සති නිමිත්ත හිත තබාගෙන සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. එතකොට ඒක නුවණින් ගන්නවා. සති නිමිත්ත හිත තබාගෙන සිහිය තබාගෙන ඒ සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා ඒක නුවණින් ගන්නවා. ආස්වාස ප්‍රස්වාසයේ නුවණිනුයි ගන්නෙ. සති නිමිත්ත හිත තබාගෙන ඊට සිහියෙන්ම ඉඳගෙන ඒ සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. හැබැයි ආස්වාස ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. චුට්ටක්වත් ආස්වාස ප්‍රස්වාසයට නැඹුරු වෙලා නැහැ. හොඳට සති නිමිත්ත තුල දැනුම් සහගත බව ඉඳගෙනම සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා පජානාති නුවණින් දන්නවා. එතකොට සති සම්පජාන්නේ සිහියෙන් සති නිමිත්ත තුල සිහිය පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාසයට නුවණින් සිහි නුවණ කියන දෙකෙන් ඕගලන්ට ආරක්ෂාව සපයලා තියෙනවා. මේකෙන් කාරණා දෙකක් වෙනවා. එකක් තමයි මේ විදිහට සිහියෙන් ඉඳගෙන නුවණින් ආනාපාන සතිය දැනගනිමින් ඉන්නකොට නීවරණ ධර්මයන්ට ඕගොල්ලන්ව අරගෙන යන්න බෑ. ආශ්‍රව වැඩි වෙන පැත්තට, කෙලෙස් ඇති වෙන පැත්තට, නීවරණ ධර්ම පැත්තට හිත දුවන්නේ. හිතේ විසිරීම නතර වෙනවා එකක්. ඊගාව එක මේ සිහිය පිහිටීම ටික ටික වැඩෙනවා. ඔය විදිහට විනාඩි 10ක් ඕගොල්ලෝ භාවනා කරලා නැගිට්ටොත් ආස්වාද ප්‍රස්වාස මානසිකවරේ ඕගොල්ලන්ට අතහැරේ. හැබැයි විනාඩි 10ක් පුරාවට සත්‍ය නිමිත්ත හිත බැඳගෙන හිටපු හුරුව නැති වෙන්නේ නැහැ. ඊගාවට තව පැය කාලෙකින් ආපහු ගිහිල්ලා ඉඳගෙන සති පුනච පරම්පිකවේ. ඒක කියලා බුදුරජාණන් වහන්සේ පුනච පරම්පිකවේ කියනොත් නැවත දානිකක් කියම කියලා සතිපට්ඨානෙ පෙන්නකොට ඒකෙන් පෙන්නනවා මුල් ක්‍රමය එහෙම නැතිනම් මෙහෙමත් කරන්න කියන එක. එතකොට ඒ තුල තියෙනවා අර මුලින් කිව්ව පරිසරයේ ඔක්කොම. පරිමුඛ සතින් උපට්ඨපෙත්වා කියන ටික ඔක්කොම එකටයි. මෙහෙම ආනාපාන සතිය වඩන්න නැවත දානිකක් කියම. එහෙම නැතිනම් මෙහෙමත් කරන්න පුළුවන්. ගච්ඡන්තෝ ගච්ඡාමිත පජානාති තිතෝ තිතෝ මිත පජානාති නිසින්නෝ නිසින්නෝ මිත පජානාති සයනෝ සයනෝ මිත පජානාති. අර සති නිමිති තියාගෙන ආනාපාන සතියේට නුවණින් හිටියා වගේමයි දෙකක්. සති නිමිති හිත තියාගෙන යනකොට යනවා කියන එකට දැනුම් සහගත වෙනවා. අතන ආස්වාස ප්‍රස්වාසයේ නුවණින් දන්නා. මෙතකොට ගච්ඡන්තෝ ගච්ඡාමිත පජානාති. අතන දීගං වාසසන්තෝ දීගං අසසාමිති පජානාති.
දැන් මෙතන සති නිමිති හිත තියාගෙන තමන් යන එන ඉරියව්වට හිත තියාගෙන යනවා. එතකොට සති නිමිති හිත තියාගෙන ඉරියව්වට සිහියෙන් ඉන්නකොට ඒ ඔයගලන්ට නීවරණ ධර්මයන්ට අහකට කෙලෙස් පැත්තට හිත යන්නේ ඉඩ නැහැ. සති නිමිත්ත තුල හිත බැඳී පවතින හුරු ඇති. ඊගවට අර ආනාපාන සතිය වඩපු වෙලාවේ ඉරියාපතේ ඉන්නකොට තබාගත්ත දෙකේම හුරු එකට එකතු වෙලා සති නිමිත්ත තුල හුරුව එකතු වෙනවා. ඉරියව්වට තියෙන මානසිකාර්ය අතහැරී ඒ සති නිමිත්ත තුල හිත තබපු හුරුව නැති වෙන්නේ. ඊට පස්සේ ඔගලන්ට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජාන කාර්ය හොති. සති නිමිත්ත හිත තියාගෙන නුවණින් ඉදිරියට යන්න පුළුවන්, ආපහු වෙන්න පුළුවන්, අතපය හකුලවන්න පුළුවන්, අතපය දිගාරින්න පුළුවන්, අඳුම් අඳින්න පුළුවන්, කෑම කන්න පුළුවන්, මේ හැම වැඩක්ම කරන්න පුළුවන් නෑ. මෙහෙමත් කරන්න පුළුවන් සිහිය පිහිටුවා ගන්න එක. එහෙමත් නැතිනම් සති නිමිත්ත හිත තියාගෙන ආධ්‍යාත්මික මේ ශරීරය හැරි සති නිමිත්ත හිත තියාගෙන හොඳට සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්නකොට සත්ත්ව පුද්ගල භාවයට සිහි වෙන අරමුණු තියෙනවා. අවිඥානික ඒවා ඕනේ නැහැ. සත්ත්ව පුද්ගල භාවයට මේ සිහිය පිහිටුවා ගත්තාම තියෙන වටිනාකම මොකක්ද කියලා දන්නවද? අරමුණේ මුලා වෙන්න. ඒ කියන්නේ කෙනෙක් පුද්ගලයෙක් සිහි වෙනකොට ඒ හිතට සිහි වෙන අරමුණ තුල මුලා වෙන්නේ නැතුව ඒකේ ඇත්ත පෙන්න ගන්න තරම් ඉඩ අවස්ථාවේ ඕගලන්ට ඉතුරු කරලා තියෙනවා. මේ සිහිය පිහිටුවා ගත්තේ නැති මනසට සිහි වෙනකොට ඒ නිමිත්ත කෙනෙක්ම වෙලා ඒක තුල හැසිරලත් ඉවරයි. නමුත් සිහිය පිහිටුවාගෙන ඉන්නකොට කවුරු හරි කෙනෙක්ව පුද්ගලයෙක්ව ඥාතියෙක්ව යාළුවෙක්ව සිහි වුණොත් ඒ සිහි වෙච්ච අරමුණේ යථාර්ථයේ හොඳට බලන්න ඉඩ අවස්ථාව මනසට තියෙනවා. ඒ හින්දා සති නිමිත්ත හිත පිහිටුවාගෙන ආධ්‍යාත්මික මේ ශරීරේ කෙස්ලොම් නියදත් සම්මස් කියලා මේ කුණුප කොටස් ටික සිහි කරමින් සති නිමිත්තේ හිත පිහිටවා ගන්න. හැම වෙලාවෙම සති නිමිත්ත නැවත නැවත ආවර්ජන කරන්න. සති නිමිත්තේ ඒ කියන්නේ සිහිය පිහිටුවගෙනම නුවණින් බැලිය යුතුයි. මොකද මෙතෙන්දි විශේෂදී මේ කය ගැන බලන්නේ සිහිය පිහිටුවා ගන්න උපකාර වෙනසයි. සතිපට්ඨානය වඩන්නයි. සිහිය පිහිටවීම වඩන්නයි. ඕගලන්ට ඉලක්කයක් තියලා තියෙනවා දැන්. මේ කය ගැන බලන්නේ නාසය හෝ තොල් දෙක ගාව සිහිය පිහිටුවාම ඒ සිහිය පිහිටීම වැඩි දියුණු කරගන්නයි. අපහසුයක් නැතුව උත්සාහයක් නැතුව નિરાයාසයෙන් සිහිය පිහිටා හිටින මට්ටමක් එනකන් ඕගොල්ලෝ මේක කළ යුතුයි. එහෙම කය ගැන හෝ එහෙම නැත්නම් සති නිමිත්ත හිත පිහිටුවාගෙන කයේ උපදින වේදනාවන් ගැන හෝ නුවණින් බලන්න. සිත ගැන හෝ බලන්න. සිතුවිලි ගැන හෝ බලන්න. කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨාන සිහිය පිහිටවන්න තියෙන තැන් හතරක් කියලා කියන්නේ ඒ හතරට සිහිය පිහිටවන්න කියන අදහසින් නෙමෙයි. සිහිය පිහිටුවා ගන්න තැන පෙන්නලා බුදුරජාණන් වහන්සේ මේ සිහිය පිහිටුවා ගන්න මේ සිහිය පිහිටවීම වඩා ගන්න මෙන්න මේ ධර්මතා හතර උදව් කරගෙන කියන කෙනෙක්. මොකද සිහියට භූමියක් තියෙන්න ඕනේ. සමාධියට නිමිත්තක් තියෙන්න ඕනේ. හිත එකඟ වෙන්නේ කොතෙන්ද? තැනක් තියෙන්න බෑ. දැන් හොඳට බලන්න කාය වේදනා චිත්ත ධම්ම කියන හතරට අපි සිහිය පිහිටෙව්වොත් අර චප්පානක සූත්‍රයේ දුන්නු අර්ථය නිර්මාණය වෙයිද කියලා. චප්පානක සූත්‍රයේ තියෙන සතිපට්ඨානේ මොකේකටද? කණුවකට හැබකට උපමා කළා. ඊගාවට අපි
කාය වේදනා චිත්ත ධම්ම කියන හතර අනුපස්සන නුවණින් මෙනෙහි කරන්න තියෙන ධර්මතා හතර. ඒකට සිහිය පිහිටවන්න කියලා පුතනකවත් පෙන්නලා නැහැ. නමුත් ඒකට සිහිය පිහිටුවේ තියෙන වැරද්ද. අපි සිහියෙන් කුණුපු කොටස් ටික මෙනෙහි කරනවා. සිහියෙන් ධාතු මනසිකාරය කරනවා. සිහියෙන් ආනාපාන සතිය වඩනවා. කියන්නේ ඊට පස්සේ වේදනාව අනුව බලන්න කිව්වොත් අපි අර සතිපට්ඨාන අපේ සිහියක් නැහැ, සිහිය පිහිටපු භූමියක් ඇති වෙනවා. ඇයි අපි කුණුප කොටස් ටිකට නම් සිහිය පිහිටවාගෙන හිටියේ ධාතු මනසිකාරය කරනකොට කුණුප කොටස් ටිකෙන් අතහැරලා. ආනාපාන සතියට එනකොට අර දෙකම අතහැරලා. වේදනානුපස්සනාවට එනකොට කායම අතහැරලා. සිහියත් අතහැරලා සිහිය පිහිටපු නිමිත්තත් අතහැරලා. ටැබක් ඉතුරුද අපිට අනුවක් තියනද වෙනලා කියන්නේ. හරි දැන් වේදනානුපස්සනාවට සිහියෙන් අනුපස්සනාවට සිහියෙන් කළොත් අපි ඒක පෙන්නේ පජානාති නුවණ අනුපස්සනාව. සිහිය පිහිටුවාගෙන නුවණින් වේදනාව ගැන බලන්න පෙන්නේ. නමුත් නුවණින් වේදනාව ගැන බලන්න පෙන්නපු එකට සිහිය පිහිටවුවාම සිහිය පිහිටපු එකයි නුවණ බලන එකයි දෙකම එකේ. දැන් එතකොට ඔන්න කායානුපස්සන කායට සිහිය තබපු නිමිත්ත අතහැරිලා. දැන් වේදනාව. ඊගාවට සිත හෝ සිතිවිලි වලට සිහිය පිහිටනකොට සිහිය පිහිටපු වේදනාව ටික නිරුද්ධ වෙලා. ඒ කියන්නේ කණුවත් ඉවරයි. ඊගාට සිතිවිලි වලට සිහිය පිහිටවගෙන ඒක නුවණින් බලන්න ඕනේ. ඒකට සිහිය පිහිටවගත්තොත් හිතගෙන බලනකොට ඒ සතිපට්ඨානියත් ඉවරයි. සිතිවිලි වලට සිහිය පිහිටවු දැනත් ඉවරයි. කොහොම ගත්තාම සිහිය පිහිටුවා ගන්න දැනක් තියෙනවද අපිට? අද දවසේ වෙලා තියෙන්නේ ඒක. එතකොට කණුවක් තැඹක් තියෙනවද අපිට හිත බැඳලා තබා ගන්න? නෑ. ඉතින් හිතේ විසිරීම නතර වුණා නම් තමයි පුදුමයි. නමුත් සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටුවීම එකයි. කාය වේදනා චිත්ත ධම්ම කියන්නේ මේ හතරම උදව් කරගෙන එක තැනක සිහිය පිහිටුවාගෙන ඉන්න ගතිය වර්ධනයකට යුතුයි මිසක සිහිය පිහිටවන තැන් හතරක් වුණොත් සතිපට්ඨාන හතරක් වෙනවා. කය සිහිය පිහිටවන තැනක් නම් වේදනාව සිහිය පිහිටවන තැනක් නම් ධර්මාරම්ම චිත්ත සිහිය පිහිටවන තැනක් නම් ධර්මාරම්ම සිහිය පිහිටවන තැනක් වුණොත් සතිපට්ඨාන හතරක් වෙනවා. එහෙනම් සතිපට්ඨානේ වඩන්න තියෙන ධර්මතා හතරක් වෙන අනික වඩන්න හම්බෙන්නේ අපිට සිහිය පිහිටවීම. ඉතින් අද වෙලා තියෙන්නේ ඒක. ඉතින් හොඳට මතක තබා ගන්නට වායාම සති කියන අංග දෙකේ අපිට කටයුතු කරන්න තියෙන ඒකේ යඩුව සතිපට්ඨානේ වඩන හැටි ඉගෙන ගන්න. සතිපට්ඨානේ හොඳට අමතක කරන් පස්සිය පිටුවා ගන්න නාසිකක් ගේවා මොක නිමිත්තේ. ඔන්න සමාධියට නිමිත්ත ඔතෙන්ට තමයි හිත එකඟ කරන්නේ. ඔතෙන්ට හිත එකඟ වෙන්න තමයි හිතට පිහිටක් පිළිසරණක් එන්නේ. කඩාගෙන බිඳගෙන දුවන්න බෑ මේ හිතට. නොයේ කර්ම වලට යන්න බෑ. සිහිය පිටුවා ගත්තාම හිත අහකට යන්න හදනවා නමුත් යන්න බෑ. ආපහු සත්‍ය නිමිත්ත සිහිකල නිමිත්තට එනවා. ආයත් යන්න හදනවා ආයත් යන්න දෙන්නේ. සත්‍ය නිමිත්ත තමයි සතිපට්ඨාන කෘත්‍ය කරන්නේ. මේ සතිපට්ඨානේ නැත්තම් මේ සිහිය පිටුවා ගත්ත එක වඩා ගන්න ඕගොල්ලෝ මේ සිහිය පිටුවාගෙන කය අනුව බලන්න. වේදනානුව බලන්න, හිතානුව බලන්න, ධර්මාරම්මන අනුව බලන්න. බලනකොට මේ සතිපට්ඨානේ සිහිය පිහිටලා හිටින එක ටිකෙන් ටික වැඩි දියුණු වෙනවා. සිහිය පිහිටලා හිටින එක වැඩි දියුණු වෙනවා කියලා කියන්නේ එක එක අරමුණු සිහි කර හිත බාහිරයට එළියට යන ගතිය අඩු වෙනවා කියන එක. යම් දවසක සතිපට්ඨිතා හොති මේ සිහිය එළඹ සිටපු දවසක් එනවා. එළඹ සිටින දවසක් හරියට කූඩැල්ලේ කෙල්ලුණා වගේ මුඛ නිමිත්ත හෝ තොල් දෙක අතහැරලා බැරි වීමකින්වත් අමතක වීමකින්වත් අතහැරලා යන්නේ නැති මට්ටමට එයා හුරු වෙනවා හිත. හුරු වුණා කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන යනුව යන සිතුවිලි ඔක්කොම සංසිඳිලා. ඔගොල්ලෝ දන්නේ මේ සතිපට්ඨානයේ තියෙන ආනිසංස කොච්චරද කියන එක. එක මොහොතක් කළා බලන්න මේ සත්‍ය නිමිත්ත හිත පිහිටුවා ගත්ත ක්ෂණය ඒ එපමණකින්ම
රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ස්පර්ශ ආයතන 6 තුලින් එන සියලුම දුක එන්නේ ඒ වෙලාවට. ඒ විතරක් නෙමෙයි, ඒ ආයතන 6 තුලින් දුක හදන හේතුව තණ්හාව දශමයක්වත් උපදින්නේ නැහැ මේ මොහොතට. ඒ දුක හදන හේතුව නිරුද්ධ වෙලා මේ මොහොතට. මේ සත්‍ය නිමිත්ත ටික තියාගෙන ඉන්න මොහොතට රූපය අරමුණු කළා ඔබට යම් වෙහෙසක් දුකක් බයක් ඇති ගැනීමක් එයි නම් ඒක එන්නේ නැහැ. මේ සත්‍ය නිමිත්ත හිත තියාගත්ත මොහොතට ශබ්දේ නිසා බයක් දුකක් ඇති ගැනීමක් එයි නම් ඒක එන්නේ නැහැ. නාසය දිව ශරීරය ඒ වගේම සිතින් ධර්මාරම්මණයක් සිහි කළ ඔබට යම් දුකක් කනගාටුවක් බයක් ඇති ගැනීමක් එයි නම් ඒ ටික ඔබට එන්නේ මේ සති නිමිත්තේ හිත තියාගෙන සති නිමිත්තට සිහියෙන් ඉන්න එක මොහොතක් ඉඳලා බලන්න. ditta ධම්මව සම්දිත්තිකයි කියන ගුණය ඔබට තේනේ මේ ධර්මය කොච්චර සම්දිත්තිකද කියලා. ඒ මොහොතට ඒ ආයතන හයෙන් එකදු ආයතනයකට එන්නේ දුක. ඔබට හැංගිලා ඉන්න පුළුවන් තැනක්. දුකෙන් මිදලා ඉන්න මගහැරලා ඉන්න පුළුවන් තැනක්. ඊගාවට එතන ඉන්න තාක් පුනර්භවයේ පිණිස පවතින ඒ තැන සතුටින් ඇලෙන නන්දි රාගය සතුටින් ඇලෙන පුනර්භවයේ පිණිස පවතින තණ්හාව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන 6 හරහා දුක ඇති කරන හේතු ඒ මොහොතට ඒ වෙලාවට එන්නේ ඒ මොහොතටම තියෙන ආනිසංසය ඔබට දුකෙන් මිදිලා දුක නැතුව ඉන්න හැංගිලා ඉන්න දෙවිලා ඉන්න භූමියක් තියෙද්දි ඔබ කැටකුරුල්ලා වගේ එළියට ගිහිල්ලා දුක් විඳිනවන්ට කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම පෙන්නනවා. ශකුණගේ කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්තරා දවසක් කැටකුරුල්ලේ ගලක් උඩ අවුව තපතප ඉන්නකොට කුරුල්ලෙක් ඇවිල්ලා උගුස්සෙක් ඇවිල්ලා ගහගෙන යනවා. යනකොට කැටකුරුල්ලා බයිනවා ඌට හොඳ වැඩේ වුම් වෙලා මදි තව ඛණ්ඩම තමයි තියෙන කාර්යය කියලා කැටකුරුල්ලට බයිනවා. ඌ කැටකුරුල්ලා. උගුස්සහන යකෝ ඔබටම දැනගන්න ඔබට බයින්න ඕනේ මමනේ කියලා. මමනේ අරගෙන යන්නේ. නෑ. ඔබ ගෙනියන්නේ මම ඔබට ගෙනියන්න පුළුවන් දෙන හිතපු හින්දානේ. වරද උඹේ නෙමෙයි එතන ඔබට ගෙනියන්න පුළුවන් දෙන හිතපු මගේ. ඊට කැටකුරුල්ලට කියනවා උගුස හරි. ඔබට අයිති දෙන කොහෙද? මට අයිති කැට සහිත කුඹුර. ඒකේ තියෙන මට අයිති දෙන එක උඹට මං අහුවෙන්නේ නැහැ. උගුස කියනවා මම ඒත් ඔබ වල්ලනවා. හරි කියලා උගුස මොකද කරන්නේ මුව කන්න නැතුව ඔබ පෙන්නපන් කුඹුරක් කියලා පෙන්නනවා. උන්න කැටසහිත කුඹුරක් පෙන්වුවාම නියර උඩින් කුරුලව දානවා. දාලා උගුස කියනවා මම දැන් උඩට යනවා ඔබට හැංගෙන්න පුළුවන් ඕන තැනක් බලලා කියපන් මම ඇවිල්ලා ඒත් ගෙනියනවා කියලා. ඊට පස්සේ කුරුල්ලා හොඳ රෙන් ගන්න පුළුවන් කැටයක් බලාගෙන දැන් එන්න කිව්වා. උගුස වේගෙන් ආව උගුස කුරුල්ලා වල්ලන්න එනකොට ඌ චූටි කැටයක් ඇතුළට රිංගුවා. උගුසගේ බෙල්ල නියර වැටලා උගුස නරුණ අල්ලගන්න බැරුණා ඌට සුදුස්සන හිටපු නිසා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සකේ චරත වික්‍රේ සකේ පෙට්ටි විතේ මහණෙනි සිය පියාගෙන් උරුම වෙච්ච ඉඩමක් තියෙනවා. ඒකේ වාසය කරපල්ලා. එහෙම නැති වුණොත් බලව මායයට අහු වෙනවා. අර නුසුදුසු තැන හිටපු නිසානේ කැටකුරුල්ලාව අහුනේ උගසට. ඒ වගේ පියාගෙන් උරුම වෙච්ච කොටස තමයි මහණෙනි මේ සතර සතිපට්ඨාන. මේ සිහිය පිහිටුවන තැන සතර සතිපට්ඨානේ වඩමින් ඉන්න. එහෙම නොඉන්න හැම වෙලාවකම ඔබ ඉන්නේ මායාවේ භූමියේ කියලා. එතකොට මේ වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන හයෙන්ම කිසිදු දුකකුත් එන්නේ නැති දුක ඇති කරන හේතුවත් ඇති වෙන්නේ නැතුව හැංගිලා ඉන්න තැනක් දීලා බුදුරජාණන් වහන්සේ ඒකෙන් එළියට එන්නේ නැතුව ඇතුළටම තමන්ව උබා ගන්න ක්‍රමයකුත් දීලා හුරු නැතිකම හින්දා එතන ඉන්න බැරුව එළියට එන්න හදනවා නම් තමයි මායාවේ පැත්තට පැමිණෙන්න හදනවා නම් හිත මේ මානසිකාර නුවණින් බලන ධර්මතා හතරක් දුන්නා. මේ ධර්මතා හතරේ බලලා තමන්ව මේ සිය විහිදෙන එක ඇතුළට මොබා ගන්න එළියට එන්නේ නැතුව සියාසතු භූමියට මෙන්න ක්‍රමයකුත් කියලා දුන්නා. එහෙම දීලා තියෙද්දි ඒ සතිපට්ඨානේ වඩන්නේ නැතුව සිය පිහිටවන්නේ නැතුව
කකුල වගේ ඇස් දෙකයි අඬු දෙකයි වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ආයතන 6 දිහාටම ඔළුවක් දාගෙන බෙල්ලක් දාගෙන කකුල අත පය ඇඟක් දාගෙන ජීවත් වෙනවා නම් අපේ ඒ නිසා දුක් දුම්නස් විඳිනවා නම් තණ්හාව ඇති වෙනවා නම් ඒ අපේම වර්ධ මිසක අපි දැනගන්න වෙන්නේ අපිටම තමයි එන්න. ওই දුක් විඳින වාරයක් ගන්න හොඳ වැඩියෙන් වලට උණු විච්චකමයි හොඳ. ওই දරු දුක එන්න ඕනේ, මව්මල දුක උඹට එන්න ඕනේ, ජරා මරණ දුක උඹට එන්න ඕනේ. මොකද උඹ ওই දුක එන තැනකයි හිටියේ කියලා තමන්ටම දැනගන්න. තමන්ට මට අයිති තැන බුදුරජාණන් වහන්සේ කියලා දුන්න තැන පෙන්නපු තැන මම හිටියානම් මට මේ දුකට මාව ගහගෙන යන්නේ නැහැ, ගෙනියන්න බෑ, මාර්ගයට මාව ගෙනියන්න බෑ. මොකද්ද උඹට අයිති තැන? මට අයිති තැන බුදුරජාණන් වහන්සේ දුන්න සතර සතිපට්ඨාන කියලා තමන්ව පෙන්න ගන්න. ඕගොල්ලෝ අද මේ දැන් කළා බලන්න මං කියනක පොඩ්ඩක් මේ සතිපට්ඨානේ අපිට ඉන්න බැරි වීම නිසා සතිපට්ඨානේ වඩන්න බැරි වීම නිසා ආයතන 6 පැත්තට ගිහිල්ලාම අපි දුක් විඳොත් මිසක ආයතන 6 පැත්තටම ගිහිල්ලා තණ්හාව ඇති කරගත්තොත් මිසක අපි මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු භූමියේ ඉඳලා දුක් විඳින කිසිම කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නකන් දුක් විඳලා මරණයෙන් පස්සේ නිවන් දකින්න එකක් නෙමෙයි කියලා දුන්නේ. දුක් විඳින ජීවිතයකට දුක නැතුව ජීවත් වෙන්න තන දුක් නිදුක් බව ලබා දෙන්න ජීවත් වෙන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මතක් කළා නම් මහණෙනි පියාසතු විදෙමේ ඉන්න. එතකොට මාර්යාට ඔබලා වහු වෙන්න සතර සතිපට්ඨානේ වඩන කෙනාට මාර්යාව පේනවා, මාර්යාට යාව පේන්නේ. සතර සතිපට්ඨානේ වඩන කෙනා කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන 6ෙන්ම මිදිලා ඒ පැත්තට යන්න දෙන්නේ නැතුව කනුවක කැඹක බැඳලා තියාගෙන ඉන්න කෙනා සත්‍ය නිමිත්ත හිත පිහිටුවා ගන්න උත්සාහවත් වෙන හිත පිහිටුවාගෙන ඉන්න කෙනාට කියන සතිපට්ඨානේ වඩන කෙනා කියලා. එයා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මාර ආයතන 6 පැත්තට යන්න දෙන්නේ නැහැ. ඇදලා ගන්නව නැවත ඇදලා අරගෙන හුරු කරනවා කොහොම හරි මේ භූමිය මෙතන මරණයෙන් පස්සේ ජීවත් ඉද්දිම නිදුක් බව ජීවත් ඉද්දිම තණ්හාවගේ නිරෝධය තියෙනවා කියලා දකින්න එයාට ඒ භූමියට ආපු පමණකින් දැනෙනවා සෙනසම. ඉන්න බැරි හේතුව නිසා තමයි මේ උපකාරක ධර්මතාව ටිකක් දුන්නේ. ඉතින් මේ සතිපට්ඨානේ තියෙන වටිනාකම තේරුම් ගන්න. හොඳට බලන්න පින්වතුනි අංග 8කින් යුක්ත මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි. අංග 8කින් යුක්ත සමා මාර්ගයක සත්‍ය කියන අංගයට දීලා තියෙන තැන සම්මා දිට්ඨියට දීලා තියෙනවද කියලා? සම්මා සති කියන අංගයට මේ සතිපට්ඨානය කියන තැනට සිහිය පිහිටීම තැනට කියන තැනට ඒ කියන්නේ සම්මා සති අනිත් අංග 7ටම වඩා සම්මා සති කියන අංගයට දීලා තියෙන තැන මේ ශාසනයේ සම්මා දිට්ඨියටවත් දීලා නැහැ. බුදුරජාණන් ගරු කළා බර කළා ඒකාන්ත කළා පෙන්වන එකම තැන මේ සති කියන තැන. මොකද ඒ සිහිය පිහිටීම කියන එකම තැන හරහායි මුළු නිවන් මගම තියෙන්නේ. ඒකායනෝ අයම් වික්‍රේ මග්ගෝ සත්තාන විසුද්ධිය අශෝක පරිද්දවන සම්පතික්කමය දුක්ඛ දෝමනසන අත්තංගමය ඥාය සාධිකමය නිබ්බාන සත්‍ය කිය. යදිතං චත්තාරෝ සතිපට්ඨාන. මහණෙනි මේ එකම මගයි. මොකද්ද? සත්තාන විසුද්ධිය සත්‍යංගේ පිරිසුදු බව ඇති වෙන්න. ශෝක පරිද්දවන සම්පතික්කමය හැදීම් වලපින් ඉක්මවන්නට දුක්ඛ දෝමනසන මත්තංගමයි දුක් දෝමනස් නැති කරන්නට ඥාය සාධිකමයි මාර්ගඵල ලබන්නට නිබ්බාන සත්‍ය කියේ නිවන සාක්ෂාත් කරගන්න. ඔයතරම් ගරු කළා ඔයතරම් බර කළා ඔයතරම් වර්ණනා කළා පෙන්නපු තව එකදු අංගයක්වත් දකින්නවද ඔයගොල්ලන්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනිත් අංග 7න් එකකුවත් දැකලා තියෙනවද? එකදු අංගයක්වත් දැකලා තියෙනවද? ඔයතරම් ගරු කළා ඔයතරම් බර කළා ඔයතරම් වර්ණනා කළා පෙන්නපු නෑ. ඇයි මෙතන මේ තරම් බර කළා ගරු කළා වර්ණනා කළා පෙන්වන්නේ? මේ කොච්චර ධර්මයක් කතා කළත් චිත්ත සමාධිය නැතුව ඒ කතා කරන ධර්මේ පේන්නේ නැතුව කෙලෙසුන් ආශ්‍රමෙ මිදෙන්නේ නැහැ හිත.
ඒක පේන්න සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙන්නේ සතිපට්ඨානේ හර සිහිය පිහිටීම හරහාමයි. කනුවේ කැඳේ හිත බැඳගත්ත නිසාමයි. වෙන එකක්වත් නිසා නෙමෙයි. එහෙනම් හොඳට මතක තබා ගන්න අපි මෙච්චර කාලයක් හිතාගෙන ඉන්නේ ගරු කළා බර කළා. සමාධිත්‍ය ඇත්ත සමාධිත්‍ය ඇත්ත. නමුත් ඒ කාරණාව දකින්ද යන ගමම් වග සම්පූර්ණම තියෙන දැක්කහම කෙලසුන්ගේ ආශ්‍රයන්ගේ මනස නිදේ. දැක්කහම නමුත් දකින්ද අපිට චිත්ත සමාධිය හදලා දෙන කාරණාවයි මෙතෙන්දී අතිශයම බලවත් වැදගත්. ඒ නිසා මේ සතිපට්ඨානය වඩනවා කියන කාරණාව වරද්දන්න එපා. වරද්දව ගන්නත් එපා. මේ තුල තියෙන ආනිසංසය සිහි කරගන්න. මේ තුල තියෙන වටිනාකම ජීවිතයට අල්ලලා දෙන්න. ඔගොල්ලෝ දුක් විඳිනවා නම් අපි දුක් විඳිනවා නම් සතිපට්ඨානයේ නොවැඩෙන කමේ දෝෂයයි. පින්වතුන්ට තේරෙයි මේක තව පෞද්ගලික විස්තරයක්ද සහේතුකම වෙන ධර්මයක්ද කියලා ඕගොල්ලෝ ප්‍රායෝගිකව කරලා බලන්න. ඕගොල්ලෝ සත්‍ය නිමිත්ත හෝ නාසිකාග්ගේ හෝ මුඛ නිමිත්ත කියලා කියන සත්‍ය නිමිත්තට සීය පිහිටුවා ගන්න නිමිත්ත. සමාධියට භූමියක්, සමාධියට නවතන, සීය පිහිටුවා ගන්න තැන. එතෙන්ට පැමිණෙන වාරයක් ගානේ ඕගොල්ලන්ට මේ බාහිර ආයතන හයෙම එන දුකත් ඒ නිසා එන හේතුවක් නැතිවි. ඊගාවට සහේතුකයි වාචා කම්මන්ත ආජීව කියලා සීලේ සමාදන් වෙච්ච පිහිටි ඕගොල්ලන්ට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ළඟම තියෙන අංග දෙක ඉතුරු වෙලා තියෙන වායාම සති කියන දෙක. දැන් අද දවසේදී අපි කරන්න ඕනේ කල යුත්තේ අවශ්‍යම දේ අනේ ටික වායාම කියන උත්සාහයෙන් සතිපට්ඨානේ වඩන්න. සතිපට්ඨානේ වඩන්න උත්සාහවත් වෙනකොට ඒ තුල තියෙනවා අකුසල පැත්ත අතහැරලා කුසල පැත්ත වර්ධනය කරනවා කියන ගතිය ඒ උත්සාහය තුල નિરાයයෙන් තියෙනවා. එතකොට හිත අහකට යන්න පුළුවන් ආපහු මතක් කරලා සති නිමිත්තට ගන්නවා ආපහු හිත අහකට යන්න පුළුවන් ආයෙත් මතක් කරලා ගන්නවා වායාම සති උත්සාහයෙන්ම සිහිය පිහිටවනවා උත්සාහයෙන්ම සිහිය පිහිටවනවා. ඒකට උපකාර හැටියට කය ගැන හෝ කයෙත් තියෙනවා ක්‍රම 14ක්. ආනාපාන සතිය වෙන්න පුළුවන් ඉරියව්වට වෙන්න පුළුවන් කරන දෙයට සිහියෙන් කරන දේ සිහියෙන් කරනවා වෙන්න පුළුවන් කරන දෙයට සිහියෙන් නෙමෙයි කරන දේ සිහියෙන් කරනවා සිහිය පිටවගෙන වැඩ කටයුතු කරනවා වෙන්න පුළුවන් 10 කුණප කොටස් වශයෙන් බලනවා වෙන්න පුළුවන් සිහිය පිට මේ ඔක්කොම සිහිය පිටවගෙන ධාතු වශයෙන් බලනවා වෙන්න පුළුවන් නව සීතකේ ආකාරයට මේ කය ඉදි මිලන් ඉල් වෙලා පුපුරලා යන හැටි පණුව ගහන හැටි එතකොට මේ විදිහට ඇට සැකිල්ලක් වෙන්න දක්වාම පෙන්වන්න පුළුවන්. සිහිය පිහිටුවාගෙන මේ මොන විදිහකට හරි මේ කය ගැන පෙන්වනකොට ඕගලන්ට නුවණින් කය ගැන පෙන්වනවා පෙන්වන එකටම හිත සමාධි හිත එකඟ වෙනවා සිහිය පිහිටනවා. ඒ සිහිය පිහිටීම වැඩෙන්න ඒ එකඟ වෙන සමාධියට මේ පෙන්වන දේම දකිනවා. සත්‍ය සම්පජන්නේ නුවණ උදව් කරගෙන සිහිය පිහිටනකොට සිහියට සිහිය පිහිටවන්න උදව් කරගත්ත දේම පේනවා. ඒකයි මේකේ තියෙන ආනිසංසය. ඒ විදිහට මේ හැම දෙයක්ම තියෙන්නේ. ඒ විදිහට සතිපට්ඨානය වඩන්න හුරු කරන්න. තමන් භූමියක් හදාගන්න. මේ ලෝකෙ කිසි කෙනෙකුට ඕගලන්ට මුකුත් කරන්න බෑ උතන හිටියොත්. ඕගොල්ලෝ ඇහැ මගේ කියලා එන්නතා ඇහැට කෙනෙකුට ගහන්න පුළුවන් තව කෙනෙකුට ඇහැට ගහන්න පුළුවන් එතකොට ඇහැ ඕගොල්ලන්ගේ නම් ඕගොල්ලන්ට විදෙනවා කෙනෙකුට කනට ගහන්න පුළුවන් කන ඕගොල්ලන්ගේ නම් මගේ කනට ගැහුවා කියලා රිදේ ඒ වගේ කය කෙනෙකුට මේ කයට හානියක් කරන්න පුළුවන් කයත් තමන්ගේ නම් කෙනාට විදේ නමුත් සතිපට්ඨානය වඩන කෙනාට වැඩි දවස් යන කාලයක් යනකොට මේ නාසය කියන එක මැකෙනවා තොල් දෙක මැකෙනවා මේ ඔක්කොම අතහැරලා සිහිය කියන එක විතරක් නිමිත්ත වෙනවා අන්තිමට අද ඕගලන්ට මේ තරම් මුළු කයක් මම වෙච්ච ගතිය ඔක්කොම කයෙන් බහැර වෙලා මේ සති නිමිත්ත විතරක් මම වෙන දවසක් යනවා මුළු ජීවිතේම සති නිමිත්ත විතරක් වෙන දවසක් යනවා
ඒද කෙලෙසියක්. ඒ සත්‍ය නිමිත්ත තුළද මම කියන හැඟීම අයින් විය යුතුයි. රහතන් වහන්සේ කියලා කියන්නේ මුළු ජීවිතයම සිහියෙන්ම කටයුතු කරන ජීවිතයක්. සිහියෙන් වෙන් නොවීම නම් වූ අප්‍රමාදය. අප්‍රමාදය කියන්නේ සිහියෙන් වෙන් නොවීම. ඒ නිසා මේ සතිපට්ඨානයේ වඩන එක වරද්දවා ගන්න එපා. ඒකේ අර්ථය වැරදුණු එකයි ඔබටත් මටත් විතරනේ මුළු ලෝකෙට වෙලා තියෙන්නේ. සමාධියට අද භූමියක් නැති වෙලා. හිත එකඟ කරන්න ඕනේ. එකඟ කරන්නේ කොතෙන්ද? දැන් සතිපට්ඨානෙට සිහිය තබුවාම නුවණින් බලන එකට සිහිය තබුවාම සිහියට ඉඩක් නැහැ. නුවණින් බලන එකටම සිහිය තබුවාම නුවණින් බලලා ඉවර වෙනකොට සිහියත් ඉවරයි. නමුත් සිහිය පිහිටුවාගෙන නුවණින් බලන්න. පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. ආනාපාන සතියෙන් උනත් බලන්න. පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. පරිමුඛං කොට මුඛයට ඉදිරිපසෙන් සිහිය පිහිටුවා ගන්න. සෝ සතෝවසරති දැන් සිහියෙන් ආස්වාද ප්‍රසවාස කරන්න. දීර්ඝං වාසන්තු දීර්ඝං ආස්වාදන්ත පජන දැන් දීර්ඝ කොට ආස්වාද කරනවා දීර්ඝ කොට ආස්වාද කරනවා කියලා නුවණින් දන්නවා. ඒක පෙන්වන පජානාති. පෙන්වනද දීර්ඝ කොට ආස්වාද කරනකොට දීර්ඝ කොට ආස්වාද කරන එකට සිහිය පිහිටවන්න. ලුහුඩු කොට ආස්වාද කරනකොට ලුහුඩු කොට ආස්වාද කරන එකට සිහිය පිහිටවන්න. ආස්වාද ප්‍රසවාසයට සිහිය පිහිටවන්නේ කියලා කොහොමද තියෙද? අහලා තියෙනවද කවුරුත්? එහෙනම් ඒක නුවණින් බලන්න මිසක ඇයි ආස්වාද ප්‍රසවාසයේ කය සිහිය පිහිටවන්නයි කියලා ගන්නෙ කවුද දුන්නේ ඒ අර්ථය? කුණප කොටස් ටිකට සිහිය පිහිටවන්නේ කියලා කවුද කියලා තියෙන්නේ? කොටින්ද කියලා තියෙන්නේ? ධාතු මනසිකාරේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු කියලා නුවණින් බලන්න කියලා කියනවා. ඒකට පඨවි ධාතුට සිහිය පිහිටවන්න කියලා තියෙද? ආපෝ තේජෝ වායු ධාතුට සිහිය පිහිටවන්න කියලා තියෙනවද කොහෙවත්? කොතනකවත් නැහැනේ. ඔය හතරේ සිහිය පිහිටවන්න කියලා නෑ. සිහිය පිහිටව ගන්න ඔය හතර උදව් කරගන්න කියලා තියෙනවා. හැබැයි සිහිය පිහිටව ගන්න තැන පෙන්නලා. අර හතරේ සිහිය පිහිටව ගන්න ගියාම වෙන්නේ නුවණින් බලන එකට සිහිය පිහිටුවාම සිහියට භූමියක් නැහැ. සමාධි වෙන්නේ සමාධිය කියන්නේ එකඟයි කියනවා. එකඟයි කියන්නේ විසිරලා නැහැ කියනවා. හිත එකඟ වුණේ විසිරෙන්න නොදී එකඟ වුණේ කොතෙන්ද? එකඟ කරන්නේ කොතෙන්ද? කණුවක් තියෙන්න එපා, සැඟක් තියෙන්න එපා, සත්තුන් ටික බැඳිලා තියාගන්න. පරණ හොරුවට ඇහැ අදිනවා, රූප බලන්න කන අදිනවා, ශබ්ද අහන්න, නාසය ගන්ධ ලබන්න, දිව රස ලබන්න අදිනවා. ඇදයිද බාහිරට යන මේ මනසට සිහිය හිතට මනසට තියෙන එකම පිහිට එකම පිළිසරණ සිහියයි කියනවා බුදුරජාණන් වහන්සේ. මේ සිතට මේ තන් වල ඇදගෙන යන්න නොදී හිත එකඟ කරගන්න තැනක් තියෙන්න ඕනේ. මේ සිහිය පිටව ගන්න භූමියක් තැබක් තියෙන්න ඕනේ. ඉතින් මෙනෙහි කරන එකටම සිහිය පිටවා ගත්තාම වෙන්නේ මොකද්ද? මායාවේ ඉදමතම අරගෙන ගියාම සිහිය පියාසතු ඉදම අරගෙන ගියාම ගේ හැදුවම මායාවේ ඉදනේ අන්තිමට වාසය කරන්න වෙලා තියෙන්නේ ඒකේ. ඇයි රූපය, ශබ්ද, ගන්ධ, බාහිර ටික මායාවේ නම් මායාවේ ඉදමට සිහිය පිටවාගෙන හිටියම ඒ සිහියත් මායාවේ පැත්තට ගිහිල්ලා නැසක. සිහිය පිටුලා නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුතග්ජනයට ඉන්ද්‍රිය නැහැ කියලා කියන්නේ ඒ නිසා. සද්ධා සති සමාධි සද්ධා සති විදි සමාධි ප්‍රඥා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම නැහැ. ඒ කියන්නේ අනුක්‍රමයෙන් පිරීමට වැඩිවීමට යන ධර්මතාවයක් යාට නැහැ. තුන්වෙනි මේ සතිපට්ඨානෙ හැමදාම වඩන්න ඕනේ නැහැ. සතිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ප්‍රාථමිකම අංගය අන්තිම අඩුම ටික සතිපට්ඨාන. සතිපට්ඨානේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න තව හිතලවත් නැහැ සතිපට්ඨානේ වඩා ගන්න බැරි. සතිපට්ඨානේ වඩලා ඉවර නැහැ කියන කෙනා. ඒ කියන්නේ මුඛ නිමිත්තේ හෝ තොල් දෙක ගාව හොඳට සීය පිහිටි මට්ටමක් ආපු දවසටයි සතිපට්ඨානේ වඩලා ඉවර. අද ඔයගොල්ලන්ගේ සිහියට කිසිම පිහිටක් පිළිසරණක් නැතුව විසිරුණු මනසක් නැතිෙන්නේ ලෝකෝත්තර භූමි ධර්මයක් පටන් ගන්න අනුක්‍රමයේ අරගෙනවත් නැහැ තව කියන එක කියනවා. හැබැයි
ඕගොල්ලෝ දැන් හරි 100 පිහිටවෙන්න පටන් ගත්තොත් 100 පිහිටලා නැහැ 100 පිහිටවන්න උත්සාහවත් වෙනකොට බෝධිපාක්ෂික ධර්මයන්ගේ අන්තිම ලදරුම තැන ආරම්භ වෙලා කියනවා. නැතුව නෙමෙයි ආරම්භ වෙලා කියනවා 100 පිහිටවන්න ගත්ත කෙනා. එතකොට එයා කියනවා මේ මුඛ නිමිත්තේ නාසය ගාව හෝ තොල් දෙක ගාව 100 පිහිටවීම හුරු කරන්න පුරුදු වෙන්න පටන් ගත්ත කෙනාට කියනවා සතිපට්ඨානයේ වඩන කාලය කියලා. එයා 100 පිහිටවීම වඩනවා. එතකොට එයා සම්‍යක් ප්‍රධාන එර්ධිපාද ඉන්ද්‍රිය බල බුද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා යන ගණිත ගිහිල්ලා නැහැ. තව දියුණු වෙලත් නැහැ. මේ සතිපට්ඨානේ වඩනකොට සිහිය පිහිටාම හිට දවසක් යනවා. ඊට පස්සේ සිහිය පිහිටුවාගෙන හැම වැඩක්ම කරනකොට සම්‍යක් ප්‍රධාන වඩන කාලය එර්ධිපාද වඩන කාලය කියලා මේ බුද්ධංග ධර්ම අනුපිළිවෙලට වඩන කාලයක් යනවා. දැන් අපි කියමු අද සතිපට්ඨානෙ ඔයගොල්ලෝ වඩන්න ගත්තා. ඔහොම කරනකොට ඔය අතර සතියක් සතිපට්ඨානෙ වඩන කෙනා ඊගාවට අදෙන කෙනාට වඩා දියුණු වෙනවා. ඊගාවට සති මාසයක් සතිපට්ඨානෙ වඩපු කෙනා දියුණු වෙලා අදෙන කෙනාට වඩා. එයා ගමම්ම මේකේ සීනියකමක් හම්බ වෙනවා. සීනිය ජූනියකමක් හම්බ වෙනවා මේ ගමම්මගේ. අද ගත්තොත් අපිට එහෙම එකක් නැහැ. ආධුනිකම කෙනයි අවුරුදු ගාණක් භාවනා කරපු කෙනා දෙන්නම එකම තැන ඉන්නේ. ඔක්කොම සතිපට්ඨාන තමයි එර්ධිපාද වඩන කොටසට ගිහිල්ලා සම්‍යක් ප්‍රධාන වඩන කොටස එනවා එර්ධිපාද වඩන කොටසේ එහෙම තැනක් නැහැ. මනෝමය නම් අපි හතරවෙනි ධ්‍යානෙට ගියා තුන්වෙනි ධ්‍යානෙට ගියා අරූප ධ්‍යාන වලට සම්බන්ධුණා කියනවා. ගෙදර ගිහිල්ලා ගහ ගන්නවා. ඉතින් ඔක්කොම මනං කල්පිත දේවල්. නමුත් ඇත්තටම මේකෙදී අනුක්‍රමයෙන් දියුණු වෙනවා. ඔහොම ඊට පස්සේ සිහිය පිහිටුව මෙහෙම කරනකොට සිහිය පිහිටා හිටින දවසක් යනවා. නාසිකග්ගේ හෝ තොල් දෙකේ අත් නොහැරම සිහිය එළඹ සිටිනවා. ඔය මට්ටමට එනකොට එච්චර යන්න ඕනේ ටිකක් දුර යනකොටම මේ කය සංසිඳෙනවා. සිතුවිලි සංසිඳිලා හරි ප්‍රමෝදයක් ඇති වෙනවා ඇතුළතින්. හැමදාම මේ කසාය බොන්න වගේ මත්තම සිටින්නේ මේ සති නිමිත්තව සතිපට්ඨානේ වඩන මුල්ම ටිකේ විතර යපහසු ටිකක් එහාට යනකොට නිදි රෑ දවල් දෙකේම චුත්තක නිදිමත නැතුව ක්ලාන්ත ස්වභාවයක් නැතුව ඇතුළත හැම වෙලාවෙම පිබුදුණු ගතියකින් සිහිය පිටුවා ගන්න තැනකට එනව නොබෝ දවසකින්. ඉතින් ඒක එක සතියක් දෙකක් මේ උත්සාහයෙන් කරන කෙනෙකුට ඕන කෙනෙකුට තේරෙයි. බොහෝම හරියම සතුටින් කැමැත්තෙන්ම සිහිය අල්ලගෙන ඉන්න පුළුවන් මට්ටමට එනවා. ඕගොල්ලන්ට අද මේ සති නිමිති හිත තියෙනකොට තියෙන අපහසු ගතිය දකින්න එපා. අයියෝ කොහොමද මේක කරන්නේ කියලා. ඔය ආරම්භම දවසේදී අමාරු රස්තාවකට වැඩකට ගියා. අලුතෙන් ගමකට ගියා. පළවෙනි දවසේම පාරවල් ටික හොයාගන්න තියෙන අමාරුව හැමදාම හිටිනවද? පළවෙනි දවසේම වැඩට ගියාම නුහුරුකම හැමදාම හිටිනවද? හිටින්නේ නැහැ. ඒ නුහුරුකම දවසයි දෙකයි සතියයි. ඊට පස්සේ හුරු වෙනවා. ඒ හුරුව තුළ දක්ෂයෙක් වෙනවා. ඒ ගැනු ප්‍රතිලාභ නැතුව නෙවෙයි බොහෝ ප්‍රතිලාභ තියෙනවා. මොන හරි දෙයක් කරනකොට ඒකෙන් ප්‍රතිඵලයක් එනවා වගේ කයේ සැහැල්ලුව සිතේ සැහැල්ලුව කායට අරතේ චිත්ත ජාතේ නැති වෙලා මේ හොඳට සතිපට්ඨානේ වඩලා ඉවරනකොට තියෙන ආනිසංසයක් තියෙනවා. තමන්ටම වෙහෙත පිණිස අපහසු පිණිස තමන් තුළම උපදින විතර්ක ඉබේ උපදින ගතිය සම්පූර්ණම නතර වෙනවා. එන්නේම නැහැ. විතර්ක ඔක්කොම නතර වෙනවා නෙමෙයි. නමුත් දෙඩි හලු මට්ටමේ විතර්ක සංසිඳනවා. ඒකේ පළවෙනිම අදියර කිසිම වෙලාවක තමන්ට වෙහෙස පිණිස අපහසු පිණිස තමන්වම දුකට අපහසුවට පත් වෙන විතර්ක තමන් තුළ උපදින්නේ නැහැ. ඉබේ උපදින ගතිය නතර වෙනවා. ඉතින් මේ නිසා ඔයගලන්ට මතක් කරන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපේ කෙරෙහි අනුකම්පාවෙන් ලෝකේ පහළ වුණේ ඉන්නකම් දුක් විඳලා මරණයෙන් පස්සේ වෙන තැනකට ගිහිල්ලා දුකෙන් නිදහස් වෙන්න නෙමෙයි. මේ දැවෙන පිච්චෙන ලෝකයේ ඇතුලේ නිවිලා සැනසීලා ජීවත් වෙන්න තැනක් හදලා දෙන්න. බෞද්ධය හැටියට දැවෙන ගිනිගන්න ලෝකයේ තුල බෞද්ධය හැටියට
බෞද්ධ වෙලා දැවෙන ගිනි ගන්න මානසික මට්ටමකින් ඉඳගෙන නිවන් මඟ සුවඝාතයි සම්දිත්තිකයි කියලා කියනවා තේරුමක් නැහැ. ඒ නිසා උලන්ට මතක් කරන්නේ ඇත්තට මේ ශාසනයේ සිසිලස විදිහේ මේ වචන කියන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකව Tamanටම අත්විඳින්න පුළුවන් ධර්මයක්. මේ සතිපට්ඨානයේ වඩන එක මොන තරම්ම ප්‍රායෝගිකද සහේතුකද කියන්නේ ඒකේ වැඩි දියුණුව පේන්නේ ඕගොල්ලන්ටමයි. අද දවස පුරාවටම සති නිමිත්ත හිත පිහිටුවගෙන හිත බැඳ ගන්න මේ කනුවේ හිත බැඳ ගන්න උත්සාහවත් වුණොත් ආහකට යනවා ආපහු ගන්නවා ආහකට යනවා ආපහු ගන්නවා උත්සාහවත් වුණොත් හෙට ආපහු මේ උත්සාහයට පැමිණෙනකොට ඊයේ දවසට වඩා අද නම් සති නිමිත්ත තුල ටිකක් ඉන්න පුළුවන්කම තියෙනවා කියලා ඕගලන්ට තේරෙයි. දෙවෙනි දවසට තේරෙයි අර දවස් දෙකට වඩා අද සති නිමිත්ත තුල ඉන්න ටිකක් හුරු හිත අහකට යනවා අඩු. සතියක් යනකොට මේට සතියකට ඉස්සෙල්ලා තිබුණු ගතියට වඩා ගොඩක් වෙනස් කියලා Tamanටම දවසින් දවස පෙරපසු විශේෂණයක් දකින්න පුළුවන්. ඒ වගේම මම මුලින් මතක් කරපු කාරණා ටික සිහි කරගන්න මේ සතිපට්ඨානේ තියෙන ආනිසංස ටික සතිපට්ඨානේ වඩන්ට පැමිණිච්ච පමණකින්ම සතිපට්ඨානේට හිත පුරුදු කළ සිය පිහිටුවාගත්ත පමණකින්ම ස්පර්ශ ආයතන හයේම දුක නැති වෙනවා නම් ඒ නිසා එන තණ්හාවක් නැති වෙනවා නම් ඒබඳු දුක නිවෙන තණ්හාව නිරුද්ධ වෙන තැන හුරු පුරුදු කරන්නේ නැතුව ඒ ආයතන ටික නැද්දට පැනලා දුක් විඳිනවා නම් කැතකුරුල්ලා ඌට බැනගත්තා වගේ ඕගොල්ලන්ටම බැනගන්න කියන එකක් සිහිපත් කළා මේ සියලු දුකෙන් ඒ මොහොතේම ඒ දුක ඇති කරන හේතුව ඒ මොහොතේම නිවෙනුව මෙතන ඉන්නකොට කියලා දැනගෙන ඒ ආනිසංස දැක්කම මේක හුරු කරන්න මුල් ටික අපහසුයි උත්සාහයෝනේ හැබැයි උත්සාහවත් වෙන කෙනාට බැරි නෑ බැරි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසා ඔයගොල්ලෝ අහලා ඇති කුරුවට වාසී ආයත තමයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනා කළේ. යටත් පිළිසින් දහිරස්කම් කරුවෙක්වත් සතිපට්ඨාන භාවනාවක් නොකර වතුර කලයක්වත් ගෙන්න යන්නේ නැහැ කියනවා. ඒ ඔක්කොම ඇස් දෙක වහගෙන ඉඳගෙන භාවනා කරනවා කියන තැනකට කොටු වෙලා හිටියේ නැහැ කියන හොඳ සාක්ෂියක්. ජීවත් වෙනවා සිහිය පිටවාගෙන ජීවත් වෙන්න ක්‍රමයක්. දුක එන්නේ නැති, කෙලෙස් එන්නේ නැති විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් මේ තියෙන්නේ. ඔගොල්ලෝ සිහිය පිටවාගෙන හැම වැඩක්ම කරන්නේ. මේ ආයතන ටික අරගෙන ඕන තැනක ගිහින් නැන්ද දුක් විඳලත් නැහැ දුක ඇති කරන හේතු රැස් වෙලත් නැති වෙයි. ඒ නිසා මෙන්න මෙච්චර වටිනා ආනිසංසයක් මේ වගේ මනවින් දුක් ගෙවීමට යන මාර්ගයක් සීලයට පිටලා වායාම සති කියන අංග දෙක ඊගාවට තියෙන ඒ දෙකේ දක්ෂව කටයුතු කරන්න නොබෝ දවසකින් හිත සමාධි වෙයි. අරුමයක් නෙමෙයි සමාධිය කියන්නේ එකඟයි. එකඟ වුණේ එකඟ කරපු නිසා ඕගොල්ලෝ බාහිරට යන්න හදන ඕගොල්ලන්ගේ අතේ තියෙන්නේ. හිත එකක වාසනාව මත නෙමෙයි. අනේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩිද? නිවන් දකින්න අපිට පින තියෙති කියන තැනකින් නෙමෙයි පින්වත් කරගන්න. හිත ඕගොල්ලෝ එකඟ කරගන්න. තනක් දීලා තියෙනවා. ඕගොල්ලන්ගේ අතේ තියෙන්නේ. හිත අහකට යනවා නෑ යන්න දෙන්නේ මම මෙතනම තියාගන්න හුරු කරනවා මම මේ හිත තියාගන්න නෙමෙයි කියලා එකඟ කරන්නේ එතෙන්ට. එකඟ කරනකොට හිත එකඟ වෙනවා කියන එකේ කෙරෙල වචන තමයි සමාධිය කියනවා. එකඟයි කියන්නේ සමාධිය කියනවා. වායාම සති දෙකේ හොඳට උත්සාහයෙන් කටයුතු කරන්න පිනපවන්න ඕනේ කරන එක මත සමාධි වෙයි. ඒ සමාධිය ඇති වුණොත් හැමදාම අපි තුල පැවතුණු අපි තුල පවතින ඒත් අපි නොදන්න අපේ ජීවිතයේ ඇත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අපිට පෙනේ. නැත්තම් මේ පංච උපාදාන ස්කන්ධයේ දුකක් මේ මමගේ කියලා පරිහරණය කරන ස්කන්ධ ටික දුකක් නේද කියන එක පෙනේ. මේ ස්කන්ධ ටික මගේ කියලා ගත්ත කෙලෙස්ය දුරු වෙයි. මේ ටික මගේ කියලා උරුම කරගන්න විදපු දුක් ටික නිරුද්ධ වෙයි. මේ සමාධිය ඇති වෙනකොටම දුක පිළිසින දකි සමුදය ප්‍රහාණය වේ නිරෝධය සාක්ෂාත් වී ඒකට ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. ඒ වගේම අනිත්‍ය බව දුක් බව අනාත්ම බව කියන ත්‍රිලක්ෂණය අපිට අවබෝධ වෙයි.
මොකද නොදන්නා තැනක් නෙවෙයි පෙන්නලා ඒක දකින්නයි තියෙන්නේ. එතකොටම ආශ්‍රයන්ගේ කෙලෙසුන්ගේ මනස මිදී ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන ක්ෂේත්‍රයෙන් අපේ හිත මිදී. මිදුණා කියන නෝන පහළ වෙයි. අද වගේ දවසක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා පෙන්වන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඕක. ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා. සීල ප්‍රඥා සමාධිය ප්‍රඥා සීල සමාධිවත් නෙමෙයි. මේකෙන්ම ලොකු අර්ථයක් තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා නම් අනුක්‍රමයෙන් මට කටයුතු කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා සීලයක පිළිපදන්න හරි. අපි කීදෙක පිළිපදියාද? ඉස්සෙල්ලා පොහොය දවසේ මාර්ගයේ පෙන්නපු විදිහට මාර්ග අංග ටික ජීවිතෙන් හඳුනා ගන්නවා අපි. සීලයක පිළිපදියා. දැන් ඊගාවට තියෙනවා මොකද්ද? සීල සමාධි ප්‍රඥා සමාධි අංග වායාම සති සමාධි. හරි. දැන් අපි හවස් වරේදී වායාම සති ටිකේ කටයුතු කළා සමාධිය ඇති කරගන්නවා. අපිට ඥාන දර්ශන තියෙන මේක සීලය මොකටද සමාධියට සමාධිය මොකටද ප්‍රඥාවට ප්‍රඥාව මොකටද විමුක්තියට විමුක්තිය මොකටද විමුක්ති ඥාන දර්ශනයට එකින් එකට අපිට ධර්මතාව තියෙනවා මේ ධර්මතාවයට පැමිණලා මේ ධර්මතාවයට ප්‍රන්න මේ ධර්මතාවය එතකොට දැන් අපිට කරන්න තියෙන අන්තිම ළඟම කාරණාවක් පැහැදිලි වුණා අපිට ධර්මානුකූලවම වායාම සති කියන කාරණා දෙකයි ඉතුරු වෙලා තියෙන එකේ සතිපට්ඨානෙ වඩන්න එම වඩලා හිත සමාධි කරන්න තියෙනවා. ඒ හිත සමාධි කරගන්න උපකාර පිණිසයි අද අපි සීලයක පිහිටියේ. සීලයක පිහිටලා හිත සමාධි කරගන්න. සමාධි කරගන්න මොකද? උත්සාහයෙන් සතර සතිපට්ඨානෙ වඩලා. සතර සතිපට්ඨානෙ වඩනවා කියන්නේම හිතට විසිරලා යන්න දෙන්නේ නැතුව එක තැනක සිහිය පිහිටවා ගන්න උරු කරනවා. ඒකට උපකාරක ධර්මයේ කාය වේදනා චිත්ත ධම්ම. ඉතින් හැමදෙනාම හවස් කාලේදී හුරු කරන්න හවස් කාලේදී අද බණ කියන්නේ මම හිතන්නේ දානෙන් පස්සේ එකට විතර වස්සාරදනා සම්කම තියෙනවා. ඊයින් පස්සේ පොඩියාමරගොල්ලෝ කීප දෙනෙක්ම ඉන්නවා. පින්වතුන්ව එක ගොඩේ අපහසු නිසා කට්ටිය අරගෙන අර ඇතුළට එහාට තුද පවිත්‍ර කරලා තියෙනවා. සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කට්ටිය ඒක අහගන්න වෙනම ස්වාමීන් කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා සිහිය පිහිටුවා ගන්න සති නිමිත්ත කියන්නේ මොකක්ද? ඒකට සිහිය පිහිටුවා ගන්න කොහොමද කියලා අහගන්න පුළුවන්. සිහිය පිහිටුවා ගන්න පුළුවන් කට්ටිය සිහිය පිහිටුවාගෙන කමඨහම් වඩන ආනාපාන සතිය වඩන හැටි එහෙම නැත්නම් සිහිය පිහිටුවාගෙන කුණුප කොටස් ටික බලන හැටි ධාතු මනසිකාරය කරන හැටි නැත්නම් සිහිය පිහිටුවාගෙන ඉරියව් පවත්වන හැටි පුරුදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිහිය පිහිටුවාගෙන බුද්ධ ගුණ අසුභය මරණය මෛත්‍රී ඕන කමටහන කොටන්න පුළුවන්. මේ හැම එකකින්ම අපි දන්නවා අපේ උත්සාහය සිහිය පිහිටුවා ගන්න නිසා අපි සිහිය අතහැරලා සිහිය පිහිටුවා ගන්න නැතුව කමටහන් වඩන්නේ නැහැ. මොකද අවශ්‍ය කාරණාව දෙන්නේ නැහැ කියලා දන්න නිසා සිහිය පිහිටුවාගෙන සිහියෙන්මයි ආනාපාන සතිය වඩන්නේ. සිහිය පිහිටුවාගෙන සිහියෙන්මයි ධාතු මනසිකාරය කරන්නේ. සිහිය පිහිටුවාගෙන සිහියෙන්මයි කුණ කොටස් ටික බලන්නේ. සිහිය පිහිටුවාගෙන සිහියෙන්මයි ඉරියව් පවත්වන්නේ. හැම එකක්ම සිහිය පිහිටුවා ගැනීමට උපකාර පිණිස හවස භාවනාව ඉවර වෙනකොට මොහොතක් හෝ සතිපට්ඨාන වැඩිලා තියෙන එක සිහිය පිහිටීම ටිකක් හරි හුරු වෙලා තියෙයි ඔයගොල්ලන්ට. ඊගාව දවසට සිහිය පිහිටුවාගෙන හිත තබනකොට මේ හුරුව එකට එකතු වෙනවා. ඊගොල්ලෝ දවසට හිත තබා ගන්නකොට මේ හුරුව ඒකට එකතු. දවසින් දවස සිහිය හුරු වීම ටිකෙන් ටික වැඩෙනවා. ඔයගොල්ලන්ට සිහිය වැඩෙන්න තැනක් තියෙනවා, භූමියක් තියෙනවා, දියුණු වෙන්න ක්‍රමයක් තියෙනවා. හොඳයි මේ විදිහට එහෙනම් හැමදෙනාම හවසරදී කටයුතු කරන්ද අද මම මේ පෙන්වලා දුන්නු ටික හොඳට මතක තියාගන්න ඒක අමතක කරන්න එපා. ඒක එච්චරටම වටිනවා, අතිශයම වටිනවා කියන එක මේ වෙලාවේදී මතක් කරනවා. නිවනට තව නමක් මේ සතිපට්ඨානය කියන එක මතක් කොට යුතුයි. බුදුරජාණන් වහන්සේත් ඒක මතක් කරලා කියනවා මහණෙනි මේ එකම මගයි කියලා. ඉතින් හැම දිනාටම මේ ජීවිතයේදීම සිහිය පිහිටුවාගෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අනාශ්‍රය චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ආශිර්වාද. හොඳයි කල්පනා කරගන්න අත මේ පොහොය දවසේ මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන්
ගෞරවනීය මහා සංඝරත්නයට අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් වන සරසෙත්වා කියලා සාදු කියලා අනුමෝදන්. ඒ වගේම මේ තුලින් ජනිත වෙච්ච මේ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයක් මේ තුන්වත්ගේ වර්ධව රැකගත් අධිෂ්ඨාන අධිග්‍රහිතොත් මේ අරණ්‍ය ශ්‍රේෂ්ඨ අධිග්‍රහිතොත් ශාසන නාමක සියලු දෙවියෝ මේකින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගනිමින් දෙවියන් පතන බෝධීන් උතුම් වෙන සනසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේකින් චෝදනා කෙරෙන නිබඳව නිරතුරු ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍ති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍ති පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සුවම් පදං